ආයුෂ බොහෝ වේවා. 73 වන නිදහස් සමරුමේ ජාතික උත්සවයෙන් අනතුරුව අපි ජයමග ටීවී තුලින් සූදානම් මේ අකුරු 4 ගැන කතා කරන්න. නිදහස කියන්නේ අකුරු 4ක් විතරද? පෙබරවාරි මාසේ 4 වෙනිදා ආවහම අපි කතා කරන අකුරු 4ද? එතනින් එහාට අපි නිදහස ඇත්තටම අත්විඳිමින් සිටිනවාද? මේක සමහර විට අද දවසේ සියලු නාලිකා ඔස්සේ කතා බහට ලක් කරાવી. බොහෝ විද්වතුන් ගෙනවිත් මේ පිළිබඳව බොහෝ අටුවා ටීකා සපයාවි. නමුත් අපි කතා කරමින් පමණක් සිටි කාලය 73 අවුරුද්දක් දශක 7කුත් ඉක්ම ගොස්. දැන් ඉතින් අපිට වැඩ කරන්න කාලය ඇවිත් නේදයි මතක් කරගන්නට සමහර විට මේ පෙබරවාරි 4 වෙනිදා අපිට සිද්ධ වේවි. එය ඉතිහාසයේ විසින් අපිට පවරපු වගකීමක් නොවන්නට පුළුවන්. නමුත් තවමත් නොයලඹුණු අනාගතය විසින් අපිට පවරන්නා වූ වගකීමක්. ඒ වගකීම හිතේ තියාගෙන, ඒ අභිමානයත් හිතේ තියාගෙන අපි අද කතා කරමු. නිදහස කොතනද අපිට නැති වුණේ? නිදහස ආපහු ඇත්තටම අපිට ලැබුණාද කියලා. අද මේ සාකච්ඡා මණ්ඩපයට ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. නිදහස කියන අකුරු 4 සහ ඒ අකුරු 4න් ඔබට නිදහසේ අර්ථය පැහැදිලි කරගන්න. අවුල් වුණු තැන්, වියවුල් වුණු තැන් ආපහු පිරිසකර කරගන්න. අපිට පුළුවන් දැයි විසඳුම් හොයා දෙන්න. ආචාර්ය ශමිල ලියනගේ මහතා ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව අද දවසේම ආචාර්යතුමනි හැම නාලිකාවක්ම කතා කරાવી. මම මේ කීවා වගේම නිවේදක නිවේදිකාවන් බොහෝ දෙනා උපහැරණ සපයමින් මේ පිළිබඳව කතා කරાવી. හැබැයි ඉතින් අපි හැමදාම පෙබරවාරි 4 වෙනිදාට කතා කරලා 5 වෙනිදා ඉඳන් ආපහු ලබන වසරේ 3 වෙනිදා වෙනකන් අමතක කරන දෙයක් තියෙනවා නම් ඒ නිදහස. අපිට මේ නිදහස 48 දී ලැබුණද නැති වුණාද? එතනින් පටන් ගමු. පළමුවෙන් මම ස්තුතිවන්ත වෙනවා ජයමග නාලිකාවට. මොකද දැන් පහුගිය වසරක කාලය තුල ජයමග නාලිකාවේ මේ මාධ්‍ය පෙළහර එහෙමත් නැත්නම් මාධ්‍යමය වශයෙන් ජයමග නාලිකාවේ භූමිකාව අනුශී බැලුවහම විග්‍රහ කරලා බැලුවහම පස්සේ මම හිතන්නේ බොහොම ලපටි නොමේරු තත්වයක තිබුණත් කිසියම් ආකාරයක සමාජ විඥානයක් ජනනය කළා. ඒ සමාජ විඥානය හුදෙක් නිකන් අර ඔබ මේකේ පූර්විකාවේ සඳහන් කරා වගේ අල්ලාප සල්ලාපෙහි යෙදෙන තවත් එක් නිකන් ආලින්දවලට කඩාවදින සම්ප්‍රදායෙන් බැහැරට ගිහිල්ලා ටිකක් හරවත් දේ ජනගත කරන්න සූදානම් වෙන ස්වභාවයක් අපිට පේන්න තිබුණා. ඒ නිසා දැන් මෙතනදී මම හිතන්නේ මේ වෙනකොට බොහෝ දෙනා අද විවේකී දවසක්, නිවාඩු දවසක් ඒ සේරමත් එක්ක තමන්ගේ නිවසේ තියෙන රූපවාහිනිය ඉදිරිපිට එහෙම නැත්නම් වෙන මොන හරි සමාජ ජාලා ඒ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ජාතික නිදහස් උත්සවය මම ඒක පාවිච්චි කරන්නේ මගේ සීමාවන් ඇතුලේ. මම ඒක දෙන්නම් පස්සේ. ජාතික නිදහස් උළෙල කියලා අරුත් ගන්නවලා හඳුන්වලා තියෙන මේ මොකක් හරි සංදර්ශනයේ නරඹමින් ඉඳලා මම හිතන්නේ ඒකේ කෙලවරේදී තමයි ඔබත් මමත් මේ කතිකාව සඳහා මුල පුරන්නේ. ඉතින් දැන් මෙතනදී ඔබ අහපු ප්‍රශ්නය තමයි අපිට නිදහස ලැබුණාද? අපි නිදහස්ද නැත්නම් අපි කොහෙද ඉන්නේ කියන කාරණය තේරුම් ගන්නට අවශ්‍යයි. සාමාන්‍යයෙන් මේක මොකද මම බොහොම යථාර්ථවාදීව කතා කරන්න කැමති කෙනෙක්. සහ ඇත්ත ඇති සැටියෙන් අපි දකින්නට විග්‍රහ කරගන්න විවේචනය කරන්නට අවශ්‍යයි. ඒ ඇරෙන් අපිට දීර්ඝ කාලයක් තුල මායාවක් තුල හරි යම් කිසි රැවටීමක් තුල හරි නැත්නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම නැත්නම් අර නිකන් බොහොම ආටෝප සාටෝප විදිහට යම් කරුණු කාරණාවල එල්බගෙන ඒක සම්ප්‍රදාය තුල තිබීම නිසා වෙන්න පුළුවන් නැත්නම් වැඩිහිටියන් එහෙම කියපු නිසා වෙන්න පුළුවන් අතීතයේ යමෙක් එහෙම කරපු නිසා වෙන්න පුළුවන් අපි මේ වගේ සමහර අවස්ථාවල් වලදී හරසුන්ව සමහර දේවල් සමරනවා. දැන් උදාහරණයක් හැටියට බැලුවොත් කෙනෙක් මළගිය මිය ගියාම අපි සම්ප්‍රදායක් හැටියට 7 දවසේ දානයක් දෙනවා, 3 මාසේ දානයක් දෙනවා, අවුරුද්දෙන් පින්කමක් කරනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් නිදහස කියන එකත් මම හිතන්නේ ඉස්සෙල්ලා දැන් සංදර්ශනයක් හැටියට ඒක බොහොම හොඳයි ලස්සනයි. ඒක බොහොම මම කියන්නේ බොහොම සදය ලෙස මම මේ විවේචනය කරන්නේ. ඒක සංදර්ශනයක් හැටියට බොහොම ලස්සනයි බලා ඉන්න හිතෙනවා. නැටුම් ගැයුම් වලින් අනුුණයි. ඒ වගේම තමයි අපිට නිරන්තරයෙන් දකින්න නොලැබෙන ලංකාවේ යුද ශක්තිය ඒ සම්බන්ධයෙන් තියෙන යම් දේවල්. මොකද අපි සොල්දාදුව දකින්න කැමතියි. ජාතියක් හැටියට අපි තුල තියෙන සොල්දාදුවා දකින්න කැමැත්තක්. ඒ කැමැත්ත මොකද වීරත්වයට අපේ තියෙන බැඳීමත් එක්ක. හැබැයි මේ වීරත්වයත් එක්ක ඒ සියල්ල ප්‍රදර්ශනය වෙන මොකද කාලාන්තරයක් 2009 පස්සේ අපි සොල්දාදුව දැක්කේ අඩුයි.
නිදහස තුළ අපි දැක්ක සොල්දාදු වෙන කර්තව්‍යයන්ට යෙදෙනවා යුද්ධෙන් අනතුරු. හැබැයි රණකාමීත්වය කියන එක ආපහු පාරක් පොඩ්ඩක් ජාතියකට අවශ්‍යයි. ಭಾರತයේ මේ කාරණය මාධ්‍ය හරහා බොහොම බරපතල විදිහට කරමින් ඉන්නවා. ඒ නිසා මේක හුදෙක් සාම්ප්‍රදායික උළෙලක් පෙබරවාරි 4 වෙනිදා. ඇත්තටම කියන්න කනගාටුයි. විචාරකයෝ විවිධ අදහස් දෙනවා පෙබරවාරි 4 කියන දිනය සම්බන්ධයෙන්. පෙබරවාරි 4 මොකද සිද්ධ වුනේ? කවුරු හරි කොහේ හරි ලියවිල්ලක් අස්සම් කරලා දෙනවා පෙබරවාරි 4 වෙනිදා අපිට නිදහසක් ප්‍රදානය කරා එහෙම කියලා. එහෙම එකක් නැහැ. ඒ දිනය තෝරා ගන්නට ඒක නැකත් දිනයක් වුණාද? ඒක සුබ දිනයක් වුණාද? ඒක කෙම්මුර දවසක් වුණාද? එහෙම කිසිම දෙයක් එතන සිද්ධ වෙලා නැහැ. වෙච්ච එකම දේ තමයි ඒ දිනය අදහස් දෙකක් තියෙනවා. එකක් සමහරව කියනවා සෝල්බරි සාමිගේ බිරිඳගේ උපන්දිනේ. මේක තමයි ඇත්ත. මම කියන්නේ මේ සත්‍ය වහගෙන අපි ජයමගක් කරා යන්න පුළුවන් කමක් නැහැ. සෝල්බරි සාමිගේ බිරිඳගේ උපන්දිනේ සමහරව කියනවා එහෙම නැහැ. අයිවර්ජෙනික්ස්ගේ ශ්‍රීමත් අයිවර්ජෙනික්ස් ශ්‍රීමත් කියලා හඳුන්වන අයිවර්ජෙනික්ස් කියන ලංකාවේ හිටපු එක්තරා යටත් විජිත ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලෙක්. ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය කියන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා. ඒ උපකුලපතිවරයාගේ බිරිඳගේ උපන්දිනේ වෙන්න පුළුවන්. ඒතර මේ අය තමයි මේ නිදහස ලබා දෙන 1948 කියන වකවානුවේ ලංකාව අරක්ගෙන හිටපු සමහර චරිත. ඒ අරක්ගත් බහිරව පිසාච ප්‍රේතාදීන්ගේ අවශ්‍යතාවය සඳහා තමයි මේ දිනය තෝරා බේරා ගන්න. ඒතර මේක තුල අපිට ලබා දීපු නිදහස කියලා අරුත් ගන්නවන දේ ඇතුලේ මේ රටේ ජනතාව, මේ රටේ සාතිශය බහුතරයක් භූමිපුත්‍රයෝ, මේ රටේ අයිතිකාරයෝ සිංහල ජනතාව සහ අපිත් සමග සහෝදරත්වයෙන් ජීවත් වෙන දෙමළ මුස්ලිම් ජනතාව නිදහසක් අත්විඳිනවාද කියන කාරණේ මම හිතන්නේ ඉතා ගැඹුරින් විග්‍රහ කරන්න අවශ්‍යයි. මගේ පෞද්ගලික අදහස ඒක යටත් විජිතවාදයෙන් යම්කිසි සම්මුතිකමය වශයෙන් යම්කිසි දෙයක් ප්‍රදානය කරා වෙන්න පුළුවන්. ඒක ඒ දවස්වල රූපවාහිනී වැට මේ ගුවන්විදුලි වැඩසටහන් මම නරඹලා අහලා තියෙනවා. මොකද අපි විශ්වවිද්‍යාලවල ඇහුවා ගැටබෙර ගහලා නටලා පිරිත් සජ්ජායනය කරලා හක් පිඹලා මිනිස්සු ප්‍රීති උත්සව පවත්වලා මිනිස්සුන්ට කියන්න පුළුවන් ඕන අද නිදහස් කොහොම මිනිස්සු ඒක සමරන්න සූදානම්. නමුත් මිනිස්සු ඒක අර්ථය කොයිතරම් දුරට තමන්ගේ වැඩත් එක්ක ගලපගත්තද නැත්නම් ඇත්තටම අරුත්බර වුණාද අරුත් සම්පන්න වුණාද වචනේ පරිසමාප්තාර්ථයෙන් මේක නිදහසද කියන කාරණය සම්බන්ධයෙන් මම ඉන්නේ අපි නිදහස් නැහැ කියන ස්ථාවරේ. අපි නිදහස් නැහැ කියන එකට මම හිතන්නේ දිනපතා අපිට උදාහරණ හම්බ වෙනවා. ආචාර්යතුමනි ඒකත් මේ අපි සමහර වෙලාවට කියනවානේ අපිට කතා කරන්න නිදහස, එතකොට ලියන්න කියන නිදහස, අදහස් ප්‍රකාශ කරන්න අපි කැමති විදිහට චිත්‍ර ආකාරයෙන් හෝ වෙනත් කැමති කලා මාධ්‍යයක් භාවිතා කරමින් හෝ ඒ නිදහස අපිට තියෙනවා කියලා අපි පොඩි එකක් හදන්න උත්සාහ කරනවානේ. නමුත් දැන් ඇත්තටම අපි ඇත්ත කතා කරන්න ගියාම තමයි අපිට තේරෙන්නේ නිදහස අපි සතුව නැහැ කියලා. දශක 7කටත් එහා දැන් මේ නිදහස කියන දවස සමරන්න අපි පටන් අරගෙන 73ක් කියලා අපි මේ සඳහන් කරනවානේ. මට අර ආපහු මගේ පළවෙනි ප්‍රශ්නයම තමයි ආපහු දෙවෙනියටත් අහන්න තියෙන වෙනම විදිහකට. 48 අපිට නිදහස ලැබුණාද නැති වුණාද? මෙහෙමයි. අපි දැන් ඉතින් අපි කතා කරන්න එපා ජාතික නිදහස කියන්නේ මොකක්ද කියලා. එතකොට ජාතික නිදහස කියලා අඳුරන ඉතින් ජාතියක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නට අවශ්‍යයි. ජාතිය කියන්නේ බොහොම පැහැදිලිව ඉංග්‍රීසි භාෂාවෙන් නේෂන් කියන එක නෙමෙයි. ඉංග්‍රීසියෙන් නේෂන් කියලා අරුත් ගන්නලා තියෙන වචනෙට සිංහල වචනයක් නැහැ. අපි එතනට යන්න එපා. හේතුව තමයි දැන් නේෂන් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වලා තියෙන දේ බ්‍රිටනිකා විශ්වකෝෂයේ හරි එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ හරි වෙනත් විචාර කෘතියක හරි අපි නේෂන් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එක නිශ්චිත භූමි භාගයක ජීවත් වෙන සියලුම ජන කොට්ටාශයන් එකතු කරාම නේෂන් එක. ඒතර ශ්‍රී ලංකන් කියන්නේ නේෂන් එක. හැබැයි සිංහල කියන්නේ ජාති. මොකද ජාතිය කියන එකට ඉංග්‍රීසි වචනයක් නැහැ. වහන්සේට සිංහල වචන ඉංග්‍රීසි වචනයක් නැහැ වගේ ජාතිය කියන එකට ඉංග්‍රීසි වචනයක් නැහැ. හැබැයි ආසන්න පර්යාය පදේ ආසන්න සමාන පදේ හැටියට අපි ඉතින් ජාතිය කියලා පාවිච්චි කරනවා. දැන් මේ ඒකක ඉන්දියාව ගත්තාම පස්සේ ඒකේ තෙලිඟු, මරාටි, ගුජරාටි ආදී විවිධ භාෂා කතා කරන දෙමළ, හින්දි, කන්නඩ, මලයාලම් මේ වගේ විවිධ භාෂා කතා කරන විශාල බෙන්ගාලි විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඉන්ඩියන්ස් කියන අනන්‍යතාවය තුළ ඒගොල්ලෝ ඉන්දියානු නේෂන් එක. හැබැයි ඉන්දියාවේ ජාතීන් ගත්තාම පස්සේ ගණනාවක් ජීවත් වෙනවා. ඒකෝට දැන් අපි දැන් මේකට කියනවනේ ජාතික නිදහස් උත්සවය කියලාත් අපි ලොකු පාඩයක් යොදාගෙන තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල මම හිතන්නේ ඉල්ලීමක් තිබුණා විශේෂයෙන්ම පෙබරවාරි 4 ජාතික දිනය ලෙස සලකන්න කියලා. එතකොට දැන් ජාතික රෝහල් තියෙනවනේ. ජාතික දියවැඩියා මධ්‍යස්ථාන තියෙනවා. ජාතික ව්‍යසන තියෙනවා. ඒ වගේ ජාතික කියලා දාපු ජාත එක ප්‍රත්‍ය එකතු වෙනවා. ජාත කියන වචනේට. ජාත කියන්නේ බිහිව් කියන අර්ථය. ඒතර බිහිව් ස්ථානය. ජාතිය වෙන්නේ ඒතර බිහිව් ස්ථානේ ජාතියක් වෙන්න අවශ්‍යතා 4ක් සම්පූර්ණ කරන්න ඕනේ. ඉතිහාසයක් නිර්මාණය කළා තියෙනවා. ඉතිහාසයට අයිතිවාසිකම් කියනවා. සංස්කෘතියක් නිර්මාණය කළා තියෙනවා. ඒ සංස්කෘතියට අයිතිවාසිකම් කියන්න පුළුවන්කම තියෙනවා. භූමිය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් වෙනවා.
මේ වගේ කරුණු කාරණා හතරක් සම්පූර්ණ කරන්න ජාත්‍යන්තර වශයෙන් ගත්තාම පස්සේ ජාතියක් බවට පත් වෙනවා. නැත්තම් බස් වලට එක ඔබයි මමයි තව අපේ මේ නිෂ්පාදක කණ්ඩායමේ කීප දෙනෙකුයි අපි වාඩි වෙලා ඉන්න බස් රථයක් ගෙනතුරු. අපි මේ බස් වලට අයිතිය කියන්නේ මේ බස් වලට අපේ අපි తాවකාලිකව ඉන්න ස්ථානය. එතකොට අයිතිය පිළිබඳව ප්‍රශ්නයත් එක්ක අපි අතීතයට ගිහිල්ලා බැලුවොත් අපේ රටේ නිදහස් අරගල හැමතිස්සෙම ක්‍රියාත්මක වුණා. නිදහස කියන එක දිනා ගත යුතු දෙයක් මිසක් අනුශී ඒක කවුරුවත් ඇවිල්ලා ප්‍රදානය කළ යුතු දෙයක් නෙමෙයි. ප්‍රදානය කරපු හැම අවස්ථාවකදීම නිදහස තුළ තිබුණේ කිසියම් ආකාරයක වරපටක් එහෙම නැත්නම් මද්දක් එහෙම නැත්නම් අපි කියන්නේ මලපුඩුවක්. ප්‍රදානය කිරීම සඳහා බන්දේසී තියලා ගෙනාපු දේ බාරගත්තාම දන ගහලා දූතින් වැඳලා ඒ බාරගත්ත නිදහස තුළ අපේ නිදහස සීමා කරන රැහෙන වරපට තිබුණා මිසක් යදම් තිබුණා මිසක් කිසිම අවස්ථාවකදී අපේ නිදහස භුක්ති විඳින්න අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අතීතයේදී අපේ ජාතික නිදහස අහිමි කරන්න බටහිරින් ආපු සමාන බටහිරින් විතර නෙමෙයි බටහිර පෙරදිග අරෙන් මෙහෙන් හැමතැනම යාබද ඉන්දියාවෙන් ආපු වැඩිම ආක්‍රමණ සංඛ්‍යාව වෙලා තින්නේ යාබද ඉන්දියාවේ. මොකද බටහිරින් ආපු ආක්‍රමණ හැමරෙම සුවිශේෂී එක වෙනම කතාන්තරයක්. මේ ආපු ආක්‍රමණත් එක්ක සිද්ධ වුණේ අපේ නිදහස නැතිව. අපි නිදහස අරගල කරා. අරගල කරලා අපේ නිදහස කොල්ල කාපු නිදහස පැහැරගත්ත පාර්ශ්වය අපි පළවා හැරියා. එච්චර කතාව. ඊට පස්සේ අපි නිදහස ජීවත් වුණා. ඒ නිදහස කියලා අපි අර්ථ දක්ව ගන්නේ දැන් ඔබ කතා කරා මේ ලියන්න කියන නිදහස. කතා කරන්න නිදහස. දැන් වර්තමාන දේශපාලන ක්‍රමය තුළ දැන් උදාහරණයක් හැටියට බංග්ලාදේශයට ගියොත් ඔබ හොඳින්ම අහලා තියෙනවනේ තස්ලිමා නස්රීන් ගැන. තස්ලිමා නස්රීන් ලැජ්ජා කෘතිය ලිව්වහම අයට පාරට බහින්න බෑ. ඒ රටේ හිටපු පුරුෂාධිපත්‍යයෙන් පිරිච්ච මුස්ලිම් සමාජය තස්ලිමා නස්රීන්ට කෙල ගැහුවා ගහලා අයව ඝාතනය කරන්න ගියා. අය පලා ගියා. අරුන්දති රෝහිට මේ ප්‍රශ්නේ ආව ඉන්දියාවේ. මේ වගේ අයට අපේ රටේ කියන්න ලියන්න නිදහස නැති යුගයක් ඒ වගේ අවස්ථා අනන්ත ප්‍රමාණයෙන් පහුගිය අවුරුදු 20 30 ඇතුළත පවා තිබිලා තිනවා. අවුරුදු 40ක් ඇතුළත ඕන තරම් තිබිලා තිනවා. ඒක සීමා වෙච්ච. නමුත් මම නිදහස හැටියට සලකන්නේ ඊට වඩා ටිකක් පළල් දෙයක්. එතකොට අපිට කියන්න ලියන්න කතා කරන්න ගයන්න නටන්න අපේ ඒ තියෙන මේ සංස්කෘතිය රස විඳින්න සංස්කෘතිය අපේ භාව ප්‍රකාශයන් එළියට දාන්න අපිට තියෙන අවස්ථාව ඒ සඳහා බලපෑම් නොවීම කියන එක වෙනම කතාන්තරයක්. ඒක ඇත්ත ඒක අවශ්‍යයි. හැබැයි ඉන් එහාට ගියාන් පස්සේ රටක් හැටියට අපි දැන් ජාතියක් හැටියට මේ රටේ ජීවත් වෙන සියලුම ජන කණ්ඩායම් ජනවර්ගයක තුල අපි හිතමු ශ්‍රී ලාංකික ජාතිය කියලා. ශ්‍රී ලාංකික ජාතියට අනන්‍ය වූ ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන අපේ රටේ සම්පත් අපිට ඕන විදිහට පරිභෝජනය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒතර අපේ ස්වදේශීක සම්පත් අපේ මේ රටේ බිහි වෙච්ච සම්පත් බිහි වෙලා තියෙන්නේ මේ රටේ ඉපදින මැරෙන මිනිස්සුන්ට. ඒතර ඒ මිනිස්සුන්ට පුළුවන්කම තියනවාද අද ඒ සම්පත් පරිභෝජනය කරන්න අපිට ඕන විදිහට. කොටින්ම අපිට අපේ නායකයෙක් අපිට ඕන විදිහට පත් කරගන්න පුළුවන් නෑ. මම මෙන්න මෙතෙන්ට යන්න කැමති වෙන හේතුවක් නිසා මේ සරල දෙයක් කියනවා අපි අපේ නායකයෝ හැටියට හැමදාම පහුගිය අවුරුදු 73ක කාලේ තුල ඔය වෙඩිමුර පත්තු කරලා සෝල්බරි සාමිගේ හරි අයිවර් ජෙනින්ග්ස්ගේ හරි නෝනාගේ උපන්දිනේට වෙඩිමුර පත්තු කරලා මම සහසික ලෙස ඒ කතාව කියනවා. සමා වෙන්නේ කාගේ හරි හිතට දෙනවනේ. වෙඩිමුර පත්තු කරලා ප්‍රදර්ශනය කරලා සංදර්ශන පවත්වලා සමරපු නිදහස 73ක් අපි සමරනවා තමයි ඇත්ත. හැබැයි අපි 73ක කාලය තුලම අපේ නායකයෝ අපේ නායිකාවෝ අපේ ජනතා නියෝජිතයෝ කියලා පත් කරලා තියෙන විදේශීය ඒජන්තයෝ. විදේශ ඒජන්තයන් රටේ නායකයෝ හැටියට පත් වෙනකොට රටේ මහජන නියෝජිතයෝ හැටියට පත් වෙනකොට ජාතියක් හැටියට අපිට තියෙන නිදහස මොකක්ද? මට මෙන්න මේ ප්‍රශ්නේ අනුශි මම ඉස්සරහ බරපතල විදිහට තියෙනවා. දැන් ඔය ජාතිය කියන එක අරුත් ගන්වා ගැනීම පිළිබඳවත් ඔබතුමා සඳහන් කරන්නේ මෙතනට කියොත් දැන් අපි ජාතීන් විදිහට සිංහල දෙමළ මුස්ලිම් මේ විදිහටත් අපි බෙදිලා ඉන්නවා. විවිධ කාලවල අපි ඒකත් ලොකු හේතුවක් කරගන්නවා. එක රටක් විදිහට ඔබතුමා කියන ඔය මේ භූමියේ තියෙන සම්පත් ටික අපිට පරිභෝජනය කරගන්න බැරි වෙන්න අපි ජාතිය උදාහරණයක් එමුත හේතුවක් කරගන්න. දැන් එහෙම වෙන් වෙලා තියෙන මිනිස්සු කොට්ටාශයක් එක පොදු අරමුණකට ගේන්න බැරි එක නිසා නෙවෙයිද අපිට මේ දැන් නිදහස නැති වෙලා තියෙන්නේ. නෑ. ඒකට තමයි කියන්නේ දැන් ඔබේ නිවසට යන්කෝ නැත්නම් අපේ නිවසට යන්කෝ. මම මගේ බිරිඳ මගේ දුව දරුවන් ඔබේ දෙමව්පියන් ඔබේ සහෝදර සහෝදරියන් ඒ කණ්ඩායම ඉන්නවා. යම්කිසි අර්බුදයක් ඇති වෙනවා ඔබේ අක්කලා නංගිලා අයියලා මල්ලට එහෙම වෙනවනේ. කොල්ලෝ කෙල්ලෝ නිරෝගී දරුවෝ ඉන්නකොට එහෙම රණ්ඩු වෙනවා. ලෙඩ්ඩු ඉන්නවනම් රණ්ඩු වෙන්නේ නැහැ. එහෙම ගහමරා ගැනීම පුංචි දේවල් වලට පිඟානේ තියෙන උදුර ගත්තට එහෙම පොඩි වෙනවා. කවුද රණ්ඩු සමනය කරන්නේ? වැඩි හිටියේ. අම්මා අප්පච්චි කවුරු හරි දෙදෙනා සුදුසු කෙනා රටකට පාලකයෙක් ඉන්නත් උනේ ඒකයි. ඒ රටේ ජාතීන් සහ ජනවර්ග ඔබගේ ප්‍රකාශය මම පොඩි සංශෝධනයකට ලක් කරන්න මේ රටේ එක ජාතියයි ඉන්නේ ජනවර්ග ඉන්නවා. මොකද ඒවා විසඳ ගන්න ඕනේ. මොකද මේ සමාජයට දීලා තියෙන්නේ මේ රටේ දෙමළ මුස්ලිම් සිංහල ඉංග්‍රීසි මේ බර්ගර් කියන්නේ ජනවර්ග කියලා සමහරව. මේවා තමයි ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා ඔළුව හොදගෙන ආපු සුද්දගේ කසිකබල් විශ්වවිද්‍යාල වලින් ඔළුව හොදගෙන ආපු පඬිතුයෝ මේ රටට කරලා තියෙන අපරාධය.
විෂය නිර්දේශ හදන ජාතික අධ්‍යාපන ආයතන ඒවා වෙන තැන්වල ඉන්න පඬිතුයෝ මේ රට කරලා තියෙන අපරාධ තමයි ජාතික සහ ජන වර්ග කියනවා හඳුන්වන්නේ සිංහලයක් ජන වර්ගයක්. රේස් කියන්නේ ගෝත්‍රය. ඉංග්‍රීසි භාෂාව. හැබැයි මේ රටේ ජාතීන් එකයි ඕනම රටක හිමයි. මේ රටේ එක ජාතියයි ඉන්නේ භූමිපුත්‍ර එකයි ඉන්නේ. හැබැයි ජන වර්ග ජීවත් වෙනවා. අපි මේ ජන වර්ග කොහෙවත් ගහලා පන්නලා මරලා එහෙම ඝාතනය කරන්න යන්නේ නැහැ. මම කියන්නේ ඒ අය දැනගන්න අවශ්‍ය අපි මේ ජීවත් වෙන්නේ කොහෙද කියලා. ඔබත් මමත් කැනඩාවට ගියොත් ඔබටත් මටත් සටන් කරන්න බෑ සිංහලයන් සඳහා වෙනම භූමියක් දෙන්න කියලා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න කියලා කැනඩා. එහෙ ගිහිල්ලා අපූර්වට කැනඩාවේ ඒ භාෂාව සහ ඒ කියන පරිපාලන ව්‍යුහයන් තුළ අපි ජීවත් වෙනවා. හැබැයි මේ රටේ ජනතා ජාතිය සිංහල මොකද සිංහලයන් මට මේ රටේ ශ්‍රී ලාංකික භාෂාවෙන් කතා කරන්න පුළුවන්. ශ්‍රී ලාංකික භාෂාව මොකද්ද කියන්නේ? ශ්‍රී ලාංකික භාෂාවක් නැහැ. මේ රටේ භාෂා ඉංග්‍රීසීන් විසින් ශිෂ්ටාචාරකරණය කරපු තේම්ස් නදිය ආශ්‍රිතව තිබිච්ච රට ඉංග්‍රීසි ලන්තය තමයි ඉංග්ලෑන්ඩ් උනේ. හින්දි මිනිසුන් විසින් ශිෂ්ටාචාරකරණය කරපු රට තමයි හින්දි කතා කරපු මිනිසුන් හින්දුස්තාන් උනේ ඉන්දියාව. චීන චයිනීස් විසින් ශිෂ්ටාචාරකරණය කරපු ඒ හොයන් හො යන්සි කියන්නේ ඒ මිටියාවත් වල තිබිච්ච ශිෂ්ටාචාරය තමයි චීනය බවට පත් වෙන්නේ. ජර්මන් භාෂාව කතා කරපු භාෂාව කේන්ද්‍රීයව තමයි රටේ නම නිර්මාණය වෙලා තියෙන්නේ. මේක සිංහලය. ශ්‍රී ලංකාව කියන නම මේ රට හැදෙන්න පටන් ගත්තා ඉතා පස්සේ. ලංකා කියන්නේ රටක නමක් නෙමෙයි. අපි ලංකා කියන කාරණේ අතීතේ පාවිච්චි කළා නෑ. ලංකා කියන වචනේ තේරුම දූපත කියන එක. මැලේසියාවට ගියොත් මම උතාරා මැලේසියා විශ්වවිද්‍යාලයේ කාලයක් හිටියා. ඒ ඉන්නකොට මැලේසියා විශ්වවිද්‍යාලයේ ඉඳලා කිලෝමීටර් 93ක් එහාට තියෙනවා ලංකාවී කියලා දූපතක්. මම කෙනෙක්ගේ මොකද්ද මේකේ තේරුම? ලංකා කියන්නේ දූපත. එතකොට ලංක්ෂා ද්වීප් කියලා පොඩි කුඩා දූපතක් තියෙනවා කේරළයට ඔබ්බෙන් ඉන්දියානු මූදේ. ලංක්ෂා. ඒතකොට ලංකා කියන එකෙන් අදහස් කළේ ලංකා කියන්නේ ඉන්දියානු භාෂාවල් ගත්තාම පස්සේ දූපත කියන අරුත. ඉතින් අපි ඉස්සරහට ශ්‍රී කෑල්ලක් දාලා තියෙනවා 1952 යාපනයේ ශ්‍රී අකුරේ තාර ගෑවා. ඒවා වෙනම කතන්දර. ඒවා තමයි මේ රටේ හැසිරීමේ ස්වභාවය. එතකොට අපි ජාතික නිදහස කියන කාරණේ තේරුම් ගත්තාම පස්සේ මම කියන්නේ ජාතියකට සිංහලයන්ට නිදහස අවශ්‍යයි අනිත් මිනිස්සු නිදහස අවශ්‍ය නැහැ කියන කතන්දරේ නෙමෙයි. මම සිංහල සෝත්තමවාදීක් නෙමෙයි හැබැයි මම සිංහල බෞද්ධයෙක්. එතකොට මේ රටේ ඉතිහාසයට ගිහිල්ලා බැලුවාම පස්සේ කොහෙවත් අපිට මුණ ගැහින්නේ නැහැ වෙනත් ජාතියක් වෙනත් ජන වර්ගයක් විසින් ඇවිල්ලා නිර්මාණය කරපු පුරාවස්තු. ඒ සියල්ල මේ රටේ ප්‍රධාන ජාතිය මේ රටේ භූමිපුත්‍රයන්. ඔවුන් නිර්මාණය කරපු දේවල්. ඒතර ඒ මේ රටේ ලේ කඳුළු දහඩිය හොයලා තියෙනවා නම් යකඩෙන් ගින්දරෙන් සටන් කරලා තියෙනවා නම් කවුද සටන් කරලා තියෙන්නේ පහුගිය අවුරුදු ලිඛිත මහා වංශයේ 2470ක 80ක කාලය තුල කවුද ලේයින් කඳුළින් දහඩියෙන් මේ රට වෙනුවෙන් සටන් කරලා තියෙන්නේ? සාතිශය බහුතරයක් මැරලා තියෙන්නේ කවුද? ජීවිතේ පූජා කරලා තියෙන්නේ. ඉන්දියානුවෙන් ආපු ආක්‍රමණ 17ක් ගැන අපි කතා කරනවා. තුන්වන ක්‍රිෂ්ණ ගැන කතා කරනවා. රාජරාජ චෝල, රාජේන්ද්‍ර රාජ චෝල ගැන කතා කරනවා. කාලිංග මාර්ග ගැන කතා කරනවා. මම කවුද මේ වර්මන්ලා පේලියක් ගැන කතා කරනවා. එතකොට කවුද අපි කතා කරන්නේ? දාඩිය පීටිය, පණේ මාරන්, පිලේ මාරන්, පූල හත්ත ගැන කතා කරනවා. පස්විද ද්‍රවිඩයන් ගැන කතා කරනවා. එතකොට මේ ආපු අය වෙනුවෙන් කවුද සටන් කරන්නේ? එතකොට ජාතියක් සංස්කෘතීන් කීපයකට ජන කණ්ඩායම් ජීවත් වෙනකොට අනුශී එකම භූමිතලයක යම් සංස්කෘතික කම්පනයක් නැති වෙනවා. සංස්කෘතික ගැටීම් ඇති වෙනවා. වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැටීම් පාලනය කරන්න තමයි රටක නායකත්වයක් ඉන්නේ. ඒ ගැටීම් වඩා වර්ධනය කරලා ඒක තුළ දේශපාලනය ස්ථාවර කරගන්න නෙමෙයි. පහුගිය අවුරුදු 73කම අපි දැක්කේ මේ රටේ අපිත් එක්ක ජීවත් වෙන සහෝදර දෙමළ ජනතාව, සිංහල ජනතාව අතර යම් කිසි ආකාරයක ගැටුමක් ඇති වෙනවා නම් එතන තමන්ගේ දේශපාලන ස්ථාවරත්වයේ හොපු අවස්ථාවාදී දේශපාලන කල්ලි කණ්ඩායම් මිසක් අපි දැක්කේ නැහැ එතනින් එහාට ජාතියක් ලෙස ශ්‍රී ලාංකීය ජාතිය ලෙස මේ තියෙන විවිධත්වයේ මේ වර්ධනය කරන්න පුළුවන් නායකත්වයක් මේ රටේ මම හිතන්නේ තාම පහළ වෙලා නැහැ. නිදහස කියන වචනය ඒ විදිහටම තියාගෙන අපි මේ තවත් වචනයක් එතනට ගෙනාවොත් ඔබතුමා මේ ජන වර්ග පිළිබඳව සඳහන් කරා විවිධ භාෂා කතා කරන මේ අපි පය ගහලා ඉන්න භූමියේම අර බහුතරයත් එක්ක සටන් වැදුණු සුළුතරයෙකුත් සිටියානේ. ඒකත් අපිට අමතක කරන්න බෑ. ඒ නිසාම දැන් මේ අපිට ආසන්නේ මීට දශක 3කට දශකයකට පෙර තිබුණු දශක 3ක් පැවතුණු යුද්ධය පිළිබඳව සඳහන් කරත් ඒ සුළුතරයත් අපිට අමතක කරන්න බෑ. එතකොට එය මගහැර එහෙමත් නැත්නම් ඔවුන්ටත් සුරක්ෂිතභාවයක් තියෙන අපටත් සුරක්ෂිතභාවයක් තියෙන සරලව ගත්තොත් මට අනිකාව අවබෝධ වෙන තැන අපි තාම හොයාගෙන නෑ නේද ජාතියක් විදියට. ඒ මං හිතන්නේ මෙහෙමයි. දැන් අපිට අපි මේ වගේ සංවාදයක් අපි අතරේ අපි ගොඩනගනවා. අපිට අපි අනිකාව තේරුම් ගන්න පුළුවන් තැනක්. මේක ප්‍රධාන බාධාව මොකද්ද? අපිට අනිකාව තේරුම් ගන්න. දැන් අපි කියන්නේ මේ රටේ ඉන්න සිංහල කතා නොකරන අපේ සංස්කෘතියේ බහුතර සිංහල සංස්කෘතිය තුළ නොහින්න පිරිසක් තේරුම් ගන්න පුළුවන් ඉඩක් නැත්තේ ඇයි?
ඒකට ප්‍රධාන බාධා වෙලා තියෙන්නේ මොකක්ද? භාෂා ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්නේ භාෂා ප්‍රශ්නේ. ඔබත් මමත් භාෂා දෙකක් කතා කරන කෙනෙක් නම් අපිට අභිනයෙන් අංග චලනයෙන් හරි කතා කරන්න පුළුවන්. එතකොට ඒ වුමනාව අපි තුල තියෙනවා. අපි දකින්න දැන් ඉස්කෝලවල වල දෙමළ භාෂාව උගන්වනවා සිංහල දරුවන්ට. සිංහල දරුවන්ට දෙමළ භාෂාව උගන්වනවා දෙමළ සංස්කෘතිය අතුලට යන්න කාවදින විභාගයක් සඳහානේ. ඒතර දරුවෝ දැන් කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා කියලා කියනවා. මම විරුද්ධයි ඒ කතාවට. මම කියන්නේ කන්නංගර CW කන්නංගර ශ්‍රීමතානන් විසින් ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නා. හැබැයි අපි තාමත් යටත් වැසියන් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය විදිහට ඉගෙන ගනිමින් ඉන්නවා. මොකද ඒ දරුවන්ට උපරිම නිර්මාණශීලීව හැසිරෙන්න බෑ. පන්ති කාමරයේ සුභාග ශිෂ්‍යයෙක් වෙන්නේ ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන එක නෙමෙයි. ගුරුවරයා කියන විදිහට ඉන්න මිනිස්සු. මම මේ ඔබේ ප්‍රශ්නෙට කියන්නේ ජාතීන් දෙකක් ජන වර්ග දෙකක් අතර කිසියම් ආකාරයක අවබෝධයක් නිර්මාණය කර ගැනීම සඳහා අපි අර ඉංග්‍රීසි භාෂාවෙන් ගොත් ඉන්ටර්ෆේස් එකක්. පොඩි අතුරු මුහුණතක් හදාගන්න නම් ඒ ජන වර්ග අතර අන්‍යෝන්‍ය සුහදත්වයේ අවබෝධය තියෙන්න ඕනේ. ඒ අන්‍යෝන්‍ය සුහදත්වයේ අවබෝධය තියෙනකොට මේ රටේ ශ්‍රේෂ්ඨ ජාතියක් දන ගහන්න බෑ තව කට්ටියක් ඉස්සරහ. ඒකෙන් අදහස් කරන්නේ අනිත් අය ඉස්සර දන ගහන්න ඕන කියන එක දන ගහන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි ඒ සියලු දෙනා තේරුම් ගත යුතු තිබෙනවා මේ රටේ ඉතිහාසය මොකක්ද කියලා. ඒ රටේ ඉතිහාසය තුළ දැන් ඔබ හිතන්නකෝ පහුගිය කාලේ අපි දැක්කා ඊටාම ඛේදජනක ලෙස ලංකාවේ ඉතිහාසය විකෘති කරා. ලංකාවේ ඉතිහාසය විකෘති කරලා පොත්පත් ගණනාවක් පළ කරා. ජනාධිපතිවරයෙකුට ජනාධිපතිනියෝ ඒකට අනුග්‍රහය දක්වා මුදල් වලින්. යාපනයේ ඉතිහාසය වෙනස් කරා. අම්පාර ඉතිහාසය වෙනස් කරා. පල්ලෙහා බේරුවල ඉතිහාසය වෙනස් කරා. ඒතර මේ වගේ ඉතිහාස කතා වෙනස් කළා කරේ මොකද්ද? මේ රටේ තිබිච්ච ඉතිහාසයේ ඒකමිතිය කියන කාරණේ එහා මෙහා කරලා දාපු. එතකොට දැන් වාර්ගිකත්වය කියන එක ඕනම ජන කණ්ඩායමක් තුළ ඇති වෙනවා. මම පිළිගන්නවා. හැබැයි වාර්ගිකත්වයේ තුළ මේ දැන් ඔබ යන්කෝ අපි මේ දශකයට එහා පැත්තේ ඉවර වෙච්ච දශක 3ක යුද්ධය LTT එකත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාව. මම කියන්නේ සිංහල හමුදාව නෙවෙයි ශ්‍රී ලංකා යුද හමුදාව. සටන් කරලා ජයගත්ත යුද්ධය අවසන් කරලා දැම්මොත් මේ ඒක පොඩ්ඩක් අමතක කරොත් අපි යන් අවුරුදු 1000ක් එහා පැත්තට මේ රටේ ජීවත් වෙන්නේ සිංහල විතරද? නෑ. දැන් මේ සුද්දන්ගෙන් ගත්ත නිදහස සමරනවා කියලා අපි 48 සමරන්නේ. හැබැයි කීර්ති ශ්‍රී රාජසිංහ කියන්නේ සිංහලෙද්ද? බඩුගේ. හැබැයි අපි හිස නැමුවේ නැද්ද උහුට? ඔහු අවසානයේදී නැවේ නැගලා මුරුසියට යනකොට මොකද්ද කිව්වේ? මං ක්‍රියාත්මක කරේ මගේ නීතිය නෙමෙයි ලංකාවේ රාජනීතිය. ඔව් ශ්‍රී වික්‍රම රාජසිංහ. ලංකාවේ රාජනීතිය. මද්දුම් බණ්ඩාරගේ හිසකසා දැම්මේ රාජද්‍රෝහීන්ට මරණ දණ්ඩනය අතිශය කෲර ලෙස දුන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ප්‍රධාන හේතුව මම ලංකාවේ රාජනීතියයි ක්‍රියාත්මක කරේ කියන කාරණේ ඔහු කිව්වා. මොකද ඔහුට පෞද්ගලිකව චෝදනා කරනවා ලංකාවේ රාජ නීතිය ලියලා තිබිච්ච කාරණේ තමයි රාජද්‍රෝහීත්වයට දඬුවම සනුහරේම ඝාතනය කරන්න අවශ්‍යයි. බල්ල පවා ඝාතනය කරන්න අවශ්‍යයි ඒගොල්ලෝ. රාජද්‍රෝහීන්ට දඬුවම. අද රාජද්‍රෝහීන්ට එහෙම දඬුවම් කරන්නේ නැහැ. රාජද්‍රෝහීන්ට වරදාන සම්මාන දීලා තානාපතිකම් දෙනවා. පහුගිය අවුරුදු 73 ඇතුලේ ඔන්න දේශපාලන යථාර්ථය. එතකොට මේ රටේ ඒ නිසා මම කියන්නේ ඒ කාලේ ඒ වකවානුව තුල අපි විදේශිකයන්ට පවා රජකම දුන්නා. වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ තමයි අවසාන සිංහල රජතුමා. ඊට පස්සේ හිටපු රාජාධිරාජ සිංහ, කීර්ති රාජසිංහ, විජය රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ. අත් වශයෙන්ම කියනවා ලංකාවේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ නෙමෙයි. කවුද අපේ ගොංගාලේ ගොඩබණ්ඩා ලංකාවේ රජු හැටියට අභිෂේක කරනු ලැබුණා දඹුලු විහාරයේදී. ඒතර දඹුලු විහාරයේදී අභිෂේක අත් වශයෙන් මේක වෙනම ඉතිහාස කතාවක්. නමුත් මේ රජවරු 4 දෙනෙක් හිටියා සිංහලයන් නොවන. වැසියෝ කැරලි ගැහුවද මුන් සිංහල නෙමේ වඩුගිය මුන්ට විරුද්ධව අපිට අවශ්‍යයි සිංහල රජෙක් කියලා. නෑ. ඇයි? ඔවුන් නිදහස තහවුරු කරා රටේ. එතකොට ඒ නිදහස තුළ අපේ රටේ මම කියන්නේ අපි මනසින් සිතින් ශරීරයෙන් ආපස්සට ගිහිල්ලා පොඩ්ඩක් ඒ ප්‍රත්‍යාවලෝකනය කළා හිතලා බලන්න අවශ්‍යයි මේ රටේ තිබුණු නිදහස ඇත්ත වශයෙන්ම මොකක්ද? දැන් මේ රටේ කන්නඩිය කර්ණාටක වාසීන් ඉන්දියාවේ කර්ණාටක විජයනගර රාජධානියේ සෙබළු ඊළඟට අපි කියන්නේ චෝර චේර පාණ්ඩේ කියන ප්‍රධාන වර්ග තුන වඩුගයන් තෙලුගු මිනිස්සු මේ සියලු දෙනා රාජතාන්ත්‍රික තනතුරු ධර්මයෙන් අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ හිටියා දඹදිනිය කුරුණෑගල යුගයේ හිටියා නුවර යුගයේ අනන්ත අප්‍රමාණ හිටියා කෝට්ටේ යුගයේ අර අරිට්ටගී වෙන්ඩු නීලපෙරුමාල් වගේ දෙතුන් දෙනෙකුත් හිටියා. ඒතර මේ හිටපෙවුන් සේරමත් මේ රටේ ආවිල්ලා හිටියා කවුරුවක්වත් ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති කරගත්තේ නෑ. ජීවත් වුණා. ඒ රටේ මිනිස්සුන්ට ඒ විදියට සැලකුවා. හැබැයි ඒ හිටපු ඒ රටවල් වල ඒ ජන කණ්ඩායම් වලට ඒ තම තමන්ගේ අවශ්‍යතාව සැපිරෙන විදියට සැලකුවා. ඒතකොට ප්‍රශ්නේ වෙන්නේ එහෙම නෙමෙයි. ඔන්න ඔතනදී තමයි අපිට නිදහස කියන කාරණේ ආපහු පාරක් කතා කරන්නේ. කවුද මේ ජන කණ්ඩායම් වලට වාර්ගිකත්වය එන්නත් කරන්නේ?
ඔබ උදාහරණයකට ගත්තා මම දන්නේ අපි මාතෘකාවෙන් බැහැර වෙනවා නම් කරුණාකරලා වළක්වන්න. මොකද මේක මගේ විෂයපතේ නිසා මම මේ කතා කරන්නේ. දැඩි විශ්වාසයෙන් ලංකාවේ ඔබ සඳහන් කරපු 2009 අවසන් වෙච්ච යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි වෙන්න මේ රටේ අපිත් එක්ක මේ රටේ සම්පත් බෙදා හදාගෙන කාපු අහිංසක සහෝදර දෙමළ ජනතාවට වාර්ගික විස බීජ ගැහුවේ කවුද? අන්න නව යටත් විචිතවාදී ස්වභාවය. අන්න අපි නිදහස් නෑ කියන එක හේතුවක්. මේ රටේ රජයට සටන් කරන්නේ වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටියේ. වර්තමාන අගමැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් හිටියේ. සරත් පොන්සේක මහත්තයා යුද හමුදාවේ යුද හමුදාපතිවරයා වශයෙන්. වසන්ත කරන්නාගොඩ මැතිතුමා නායක හමුදාපතිවරයා වශයෙන් හිටියා. රෂාන් ගුණතිලක ගුවන් හමුදාපතිවරයා වශයෙන් හිටියා. ඒතර මේ කණ්ඩායම එකතු වෙලා ආරක්ෂක මණ්ඩලය එකතු වෙලා සැලසුම් කරපු යුද්ධයේදී මේ සියලු දෙනාට තිබිච්ච ප්‍රධාන අභියෝගය LTTE අවියායුධ නෙමෙයි. දෙමළ ජනතාව තුළට වාර්ගිකත්වය පොම්ප කරන කොළඹ සහ යාපනයේ කිලිනොච්චියේ බේස් වෙලා හිටපු රාජ්‍ය නෝඩු සංවිධාන. අන්න යටත් විජිතවාදී ක්‍රියාත්මක වීම. අපි 48 අපේ පැකණිවල කැපුවා කපලා අපි ස්වාධීන දරුවෙක් වුණා ගල් ගහට බෙල්ල තියලා බැඳලා තිබිච්ච කඹේ කපාගෙන අපි නිදහස් වුණා කියලා හුරේ දාලා සමරලා ගැට පෙර ගහලා රිලානට උන්නටලා සමරන නිදහස සමරන අයිතියක් නැහැ කියලා කියන්නේ මෙන්න මේ නිසා. ඇයි? රාජ්‍ය නෝඩු සංවිධාන විදියට ඇවිල්ලා මෙහෙ තානාපතිලා ඩේවිඩ් මිලිබෑන්ඩ් ඔබ අහලා තියෙනවද? එංගලන්තේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ කාලේ 2008 වෙනකොට ඩේවිඩ් මිලිබෑන්ඩ් ගුවන් තොටුපළෙන් බහලා කොහෙද ගියේ? කෙලින්ම යාපනයට. උදේන් පුවත්පත් කාර්යාලයට. එතකොට එරික් සෝල්හයිම් කියලා හාදෙක් ගැන මතකයි. එරික් සෝල්හයිම් ආවේ නෝර්වේ විශේෂ මේ නියෝජිතය. ඇවිල්ලා කොහෙද ගියේ? එතකොට මේ පිරිස් එකතු වෙලා කරේ මේ රටේ අහිංසක සහෝදර අපේ සහෝදර දෙමළ ජනතාවට මේ රටේ මුස්ලිම් සහෝදරයන්ට අද සිද්ධ වෙලා තියෙනවා. ඒ අය මේ අපිත් එක්ක මෙතෙක් කල මේ රටේ සම්පත් බෙදා හදාගෙන කාපු අහිංසක යෝනක මුස්ලිම් ජනතාවද නැහැ. ඒ තාරුණ්‍යයට ආවේශ කරන ජිහාඩේ කවුද ගෙනල්ලා දාලා තියෙන්නේ? මම ඒකයි කියන්නේ. අපි 73ක් අවුරුදු 73ක් තුල සුද්දන්ගෙන් 48 නිදහස් වුණා වෙන්න පුළුවන් ප්‍රත්‍යහත් යටත් විජිත තත්වයක් ලබාගෙන. ඒක යටත් විජිත තත්වයේ දිගුවක් ඩොමිනියන් තත්වයක් විතරයි. දේශපාලනිකව කියනවා නම් අපි ප්‍රත්‍යහත් යටත් විජිත වුණා. බෙල්ල ගහට තියලා බැඳලා තිබිච්ච කඹේ අඩි 5ක් 6ක් දික් වුණා. හැබැයි කඹේ තියෙනවා. බෙල්ලත් බැඳලා ගහටත් බැඳලා තියෙනවා. 72 ජනරජ ව්‍යවස්ථාවෙන් 72 මේ 22 ජනරජ ව්‍යවස්ථාවෙන් තමයි මේ කඹේ කපලා දාලා අපි ස්වාධීන රජයක් බවට පරිවර්තනය වුණේ. ස්වාධීන රාජ්‍යයකට අවශ්‍ය ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය වුණේ. 48 තිබිච්ච නීතිය තත්ත්වය අනුව මෙහි කවුරු හරි අපේ අධිකරණයකින් දීපු නඩු තීන්දුවක් අපීල් කරොත් නැත්නම් අපි කියන්නේ අභියාචනා කළොත් එංගලන්තේ උසාවියකට මෙහි නඩුකාරවරු දෙනවා මෙහි අධිකරණ සභාවල විනිශ්චයකාරවරු තීන්දුව දෙනවා මොහු නිදහස් කියලා. සමහරට එහෙන් කියන නෑ මෙයා මරලා දාන්න ඕන කියලා. ඒතකොට අපි නිදහස්ද? ඔබ විනිසුරුවරියක්. ඔබ තීන්දුවක් දෙනවා. නමුත් ඔබට ඉහළින් කෙනෙක් කියනවා නෑ මේ තීන්දුව වැරදි මේ නීතියද මම විශ්වාස කරන්නේ. ඒතර මොකද්ද අපට තියෙන නිදහස? ඒතර මේ නිසා තමයි ජනරජ ව්‍යවස්ථාව අරගෙන. ඉතින් ඒ නිසා මම කියන්නේ අවුරුදු 73ක කාලය තුල නිදහස අහිමි වීම මිසක් අපි මේ සමරන්නේ අංශي. නිදහසේ වර්ධනය වීම නෙමෙයි. අපි ඊකට සංදර්ශනයක් කළා නිකන් සංගීත සංදර්ශනයක් පවත්වලා මොන හරි හිම සතුටක් ලබන්න අවශ්‍ය දෙයක් බවට ඒක මාධ්‍ය සහ අනිකුත් දේවල් පත් කරගෙන. නමුත් මේ වගේ සංවාද හොඳ ප්‍රවණතාවක් මම දකිනවා. පහුගිය අවුරුදු 5ක අපි කියමු 2012න් පස්සේ කාල සීමාව තුළ මම ප්‍රායෝගිකව මේ වැඩ පිළිවෙලත් එක්ක හිටපු නිසා මම දන්න කෙනෙක් හොඳ ප්‍රවණතාවක් තියෙනවා. මොකද රටේ කුඩා මට්ටමින් ජාතික නාලිකා මට්ටමින් ඒ වගේම මේ වගේ රූපවාහිනී ජාතික රූපවාහිනී මේ වගේ ජාතික නාලිකා මට්ටමින් හෝ අපි දැන් Facebook හරි මොන හරි අන්තර්ජාලය හෝ අන්තර්ජංජාලය පදනම් කරගත්තා. ඇයි අන්තර්ජංජාලය කියන එක නිදහස හිමි කරන්න පාවිච්චි කරන ප්‍රධාන ටූල් එකක්. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඒතර මේ වගේ විවිධාකාර මෙවලම් පාවිච්චි කරගෙන රටේ අවිධිමත් වශයෙන් හරි නිදහස පිළිබඳව යම් කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක සාධනීය තත්ත්වයක්. ඒ නිසා මම කියන්නේ ඔබ කතා කරන මේ රටේ ඉන්න සහෝදර දෙමළ මුස්ලිම් ජනතාව හෝ වෙනත් කවුරු හරි ජන කණ්ඩායම් ජන වර්ගයක මේ රටේ සාතිශය බහුතරයක් 74.8% වන සිංහලයන්ට 2012 සංගණන වාර්තාව වලින් 74.8% වන සිංහලයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔවුන්ට යම් යම් දේවල් ආරූඪ කරලා ආරෝපණය කරලා ඔවුන් අපේ සතුරන් බැදියට ඔවුන් අතරේ වරගන්නවලා අපත් සමග ගැටෙන්න ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ අහිංසක ඔවුන් හෝ ඔවුන්ගේ මුදුන් මිත්තන් නෙමෙයි මේ භූමියට පස්සෙච්ච. ඔවුන්ට ආවේශ වෙන ජාත්‍යන්තර කල්ලි කණ්ඩායම් විසින්. ඒක හරි ලස්සන කතාවක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේ භූමියේ ගැවසෙන අපිත් එක්ක ගනුදෙනු කරන කටයුතු කරන සාමාන්‍ය ජන වර්ග වෙනත් ජන වර්ගවල ජනතාවට මේ අපේ වයසේ අපේ પરම්පරාවේ උදවියට අපෙන් පසු પરම්පරාවල දරුවන්ට මේ හැඟීම මේ වෙනම දෙයක් කියලා දැනෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. මේක කොහෙන් හෝ ගෙනත් දාන දෙයක් තමයි. දැන් ආචාර්යතුමනි අර මේ කම්පියුටර් එකකට පරිගණකයකට උනත් තියෙනවා ෆයර්වෝල් එකක්. අපි දානවා සොෆ්ට්වෙයාර් එකක් වෙනම දානවා මේක ආරක්ෂා කරගන්න. පිටතින් එන දේවල් වලින්
කම්පියුටර් එක පරිගණකය ආරක්ෂා කරගන්න. දැන් රටක් හැටියටත් අපිට ෆයර්වෝල් එකක් ඕනේ. මේ විදිහට අර කියන ආකාරයට ආරක්ෂා කරගන්න නාවික හමුදාවට බෑ. ගුවන් හමුදාවටත් බෑ. යුද හමුදාවටත් බෑ. බුද්ධ්‍යංශවලටත් බෑ. ඒ කරන්න පුළුවන් මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට සහ නායකයන්ට. ඒ ක්‍රමය දැන් අපි හදාගත යුතු කාලයනේ. 73 අවුරුද්දක් තිස්සේ අපි මේක කොහොමද මම කියන්නේ මේක යලි යලිත් සාකච්ඡා කරමින් සිටියා මිසක ඒ ෆයර්වෝල් එක අපි රටට හදාගෙන නැහැ. දැන් අපි පටන් ගමු. කොතනින්ද පටන් ගන්නේ? මම හිතන්නේ ඊටාම හොඳ තැනකට සංවාදය ආවේ. දැන් අපි අතීතයට යන්න පුළුවන් කතා කර කර. අපි මෙතෙක් වෙලා කරපු විවරණත් එක්ක බහපු මතු කරපු සමහර කරුණුත් එක්ක අපිට අතීතයට යන්න පුළුවන්. නිදහස අහිමිවීම ගැන කතා කරන්න පුළුවන්. දැන් මේ රටට මම පුංචි උදාහරණයක් ගත්තොත් එහෙම මේ රටට මම කීර්ති විජයබාහු උදාහරණයකට ගන්නවා. කීර්ති විජයබාහු 11 වෙනි සතවර්ෂයේ වෙනකොට ලංකාවේ පහළ වෙච්ච අතිශය ශ්‍රේෂ්ඨතම ලංකාවේ හිටපු ජනනායකයා. ගාමිණී අබේලට සටන් කරන්න අපච්චි පදනම හදලා තිබ්බා. බුද්ධුගමනු කුමාරයාට සටන් කරන්න කාවන්තිස්ස පිය රජතුමා පදනම හදලා. කීර්ති විජයබාහු කියන්නේ අවුරුදු 13 දී සටනට බහැපු කුමාරයෙක්. ඔව් අවුරුදු 19 දී රුහුණේ මාපා බවට පත් වෙනවා. අවුරුදු 34 දී ලංකාවේ රජ වෙනවා. ලංකාවේ රජ වෙන්නේ මේ නිකන් කල්ලි කණ්ඩායම් දෙක තුනක් එක්ක සටන් කළා නෙමෙයි. ඔහු සටන් කරන්නේ ලෝකයේ ඒ වෙනකොට හිටපු දරුණුතම දක්ෂතම නාවික ආඥාව තිබිච්ච ආඥා බලය නාවික බලය තිබිච්ච රාජේන්ද්‍ර රාජ චෝල කියන දකුණු ඉන්දියානු රජතුමාට විරුද්ධව. රාජරාජ චෝලගේ පුතා රාජේන්ද්‍ර රාජ චෝල. රාජේන්ද්‍ර රාජ චෝලව අදත් වාර්ෂිකව ඉන්දියාව ස්මරණය කරනවා. හැබැයි ඔහු පෙරදුනේ අපේ කීර්ති විජයබාහුට. මාओ සේතුන් ඉන්දියා මේ චීනෙ හිටපු මිනිස්සෙක්. චීන නායකයා අසහාය නායක කියලා කියන්නේ. මාओ සේතුන් ලියනවා තමන්ගේ පෞද්ගලික සටහනක ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨතම ගරිල්ලා නායකයා ලංකාවේ කීර්තිය. ලංකාවේ කීර්තිය කියන්නේ අපි ඔබ දන්න කීර්ති කෙනෙක් නෙමෙයි කීර්ති විජයබාහු. ඔහුගේ සටන් ඉතිහාසයේ කීර්ති කියන පොත කියවන්න. කීර්ති කියන පොත මම ඉල්ලා සිටින ප්‍රේක්ෂකයන්ගෙනුත් හොයාගෙන කියවන්න. කීර්ති විජයබාහුගේ ජීවන චරිතාපදානය කියවලා බලන්න. ඔහු මොනතරම් දක්ෂ සටන් ශිල්පියෙක්ද කියලා. ඔහු සටන් කරේ ඔබ කිව්වා වගේ නාවික ගුවන් බලයෙන් පාවිච්චි කරලා පමණක් නෙමෙයි. ඉන්ටෙලිජන්ස් බුද්ධි මෙහෙයුම්. දැන් ඔබ දන්නවනේ ඇමරිකාව කිව්වම අපිට සිහියට එන්නේ කවුරු හරි වීසා බලාගෙන ඉන්නව නම් වෙන ග්‍රීන් කාඩ්ස් අනිත් අයට තේරෙන එළිය කතන්දරයක් තමයි CIA එක. ඇමරිකාව කියන්නේ CIA. නිසා මෙහෙ ඇවිල්ලා කවුරු හරි වැඩ කරනවා මේ CIA ඔත්තුකාරයෙක්. ඉන්දියාව කිව්ව ගමන් මතක් වෙන්නේ රෝ සංවිධානය. රුසියාව කිව්ව ගමන් මතක් වෙන්නේ KBG එක. මේ වගේ රහස් ඔත්තු සංවිධාන එක රටවල් වල තියෙන මොකටද? ඇමරිකානු CIA සංවිධානයේ රහසොත්තු සංවිධානයේ ප්‍රධාන වැඩපිළිවෙල තමයි ඇමරිකානු ආධිපත්‍ය පතුරවා ගැනීමට අවශ්‍ය කරන බුද්ධි මෙහෙයුම් ටික සකස් කළ ක්‍රියාත්මක වෙනවා. KBG එක රුසියාව සම්බන්ධයෙන් ඒ වැඩේ කරනවා, රෝ එක ඉන්දියාව සම්බන්ධයෙන් ඒ වැඩේ කරනවා. එතකොට දැන් අන්න ඒ බුද්ධිමය මෙහෙයුම් අපේ රටේ ඉතිහාසයේ කීර්ති විජයබාහුගේ කාලේ තිබුණා. පරාක්‍රම බාහුගේ කාලේ තිබුණා. ඒ තියා අඩුම වශයෙන් ලංකාවට පෘතුගීසින් එන වකවානුව වෙනකොට බුවනක බාහු 6 වෙනි 7 වෙනි බුවනක බාහුලගේ කාලේ වෙනකොට ඒ කතන්දරේ 7 වෙනි විජයබාහුගේ කාලේ වෙනකොට මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අපෙන් නැතිලා ගිහිල්ලා 1505 පෘතුගීසීන් කියන්නේ පෘතුගීසීන් හුලඟට ගහගෙන ලංකාවට ආවා. එහෙම එකක් උනේ නැහැ. ඒක හිතාමතාම ආවේ. මොකද ඊට කලින් අවස්ථාවකදී ලංකාවට ඇවිල්ලා ගියපු සාක්ෂි සාධක ඉතිහාස පොතේ තියෙනවා. 1503 දී ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා 505 දී එන්නේ නිකන් නෙමෙයි. ඒගොල්ලන්ට 1493 පාප්පරයාගෙන් පැවරිච්ච කාර්යයක් තිබුණා. ඒ කාර්ය වෙන දෙයක් නෙමෙයි. ලෝකයේ නැගෙනහිර පැත්තට ගිහිල්ලා කුළුබඩු සහ ක්‍රිස්තියානි කාර්යය හොයාගන්න මේක පතුරවන්න අවශ්‍යයි. ආගම පතුරවන්න අවශ්‍යයි. ලෝකේ ඉරක් ගහලා පාප් විසින් පල්ලිය විසින් දෙකට බෙදලා ලබා දීලා තුනා ලෝකයේ නැගෙනහිර පැත්ත පෘතුගාලයටත් මේ බටහිර පැත්ත ස්පාඤ්ඤයටත්. ස්පාඤ්ඤ කණ්ඩායම් තමයි ඇමරිකාව පැත්තට යන්නේ. එතකොට මේ පැත්තට එන්නේ වෙනත් කණ්ඩායම් දේශ ගවේෂකයෝ දේශාටකයෝ හැටියට. ඇත්තට මුන් දේශාටක වෙනුවේ මූදු කොල්ලකාරයෝ හොරු. එතකොට ඒකනේ අපි ශ්‍රීමත් විලියම් බ්ලේක් කියන පුද්ගලයාව ඉතා ශ්‍රේෂ්ඨත්වයේ ශ්‍රීමත් කියලා සලකන්නේ. නමුත් ඒක පට්ටපල් හොරෙක්නේ. අපි ඉස්කෝලේ පොතවල උගන්වන්නේ විලියම් බ්ලේක් කියන්නේ ශ්‍රේෂ්ඨ මේ නාවුකෙක්. නෑ ඌ පල් හොරෙක්. ඔහු හොරකම් කළා ස්පාඤ්ඤ නෞකාවක් හොරකම් කළා ඒ මුදල් ටික අරගෙන ගිහලා රජිනට දීලා තමයි ඔහුගේ වරදාන ඔහුගේ වරප්‍රසාද ටික ලබා ගන්න. ඒක වෙනම කතන්දර. මම කියන්නේ මේ බුද්ධි මෙහෙයුම් මේ ක්‍රියාත්මක වීම කියන එක ලංකාවේ අතීතයේ විධිමත් ජාතික ව්‍යාපාරයක් තිබුණා. ඒක තමයි අනුශී රොබර්ට් බ්‍රවුන්රිග් 1817 සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා ලියලා අරින්නේ බැතල්ස්ටි වංශාධිපතිවරයාට වංශාධිපතිතුමනි මේ රටේ ඉන්නවා කිලිටි කහපාට රෙද්දක් අන්න හිස බූගාපු කකුල් දෙකට සෙරප්පු දෙකක්වත් නොදාන අමුතුම මිනිසු කොට්ටාසයක්. කවුද?
ස්වාමීන් වහන්සේ හාමුදුරුවෝ. මේ මිනිස්සුන්ට රටේ රජ්ජුරුවෝ තමන්ගේ ඔටුන්න ගාලා වදිනවා. සාමාන්‍ය මිනිස්සුත් වදිනවා දුගීමගේ යාචකයොත් මේ මිනිස්සුන් වදිනවා මෙවුන් ඉන්නකම් ලංකාව අල්ලගන්න එක අමාරුයි. ඇයි? මේ රටේ අර කිව්ව ඔබ කියන ආරක්ෂක ෆයර්වෝල් එක උනේ කවුද? ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා යමක් කියද්දි යුද්ධයක් සංවිධානය වුණාම හේවාපන්නේ යවන්න අවශ්‍ය වුණාම රණබෙරේ ගැහුවේ පන්සලේ. පන්සලේ හේවිසි දවුල් තිබුණේ රණබෙරේ පන්සලේ ගහන්න ඕනින්ද. බුද්ධ පූජාවට අපි හේවිසිය ගහලා ගජගාවන්නම ගහලා ඒ විදිහට බුද්ධ පූජාව වැඩමුවා. පෙරහැරෙන් බොහොම විරාජමානව ධාතු කරඩුවක් වඩම්මලා පෙරහැර පිළිවෙත් අපි කරා. හැබැයි රටට උපද්‍රවයක් වෙනකොට ඒ දවුලම අරගෙන බාගෙදා හාමුදුරුවම තමයි රණබෙරේ විදිහට ගැහුවේ. ගහනකොට සිංහලයන්ට අතේ තිබුණේ කැත්තද උදැල්ලද කඩුවද තෝමරේද පලිහද ඒක අරගෙන පන්සලට දුවගෙන ආවේ කෙත්වතු වෙල්වෙන්දී. දුවගෙන ඇවිල්ලා හාමුදුරනේ කොහෙටද අපි යන්න ඕන කියන කාරණේ ඇහුවේ හාමුදුරුවන්ගෙන්. ඒ කියන්නේ ගමේ තිබිච්ච ඉන්ටෙලිජන්ස් නොඩ් එක. يعني ගමේ තිබිච්ච බුද්ධිමය වශයෙන් තිබිච්ච ගැටිත්ත. ඒ කියන්නේ අත් වශයෙන්ම කියන්නේ ලංකාවේ දේශපාලනික වශයෙන් තිබිච්ච පක්ෂ කාර්යාලය නැත්නම් රජයේ රාජතාන්ත්‍රික කාර්යාලය. උනි පන්සල. ඒතර ඒ ෆයර්වෝල් එක ඒ කාලේ තිබුණා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේ යටපණ කරලා දාන්නේ. 815 ගිවිසුම අත්සන් කළා. 815 මාර්තු 2 වෙනිදා පටන් ගන්න දවස් 10ක් විතර අස්සම් කරනවා. මාර්තු 2 වෙනිදා ගිවිසුම අස්සම් කරලා අවසන් කරේ නෑ. ඒ අන්ධකාරයේ දිනය අහලා තියෙනවනේ මෙයා කවුද අපේ ඩොයිලි කියන චරිතය. ඩොයිලි ඔබේ ගම්පලාතර තමයි මුලින් ගියේ ලංකාවට ඇවිල්ලා. හිත්තටියට ගියේ. ඩොයිලි ලංකාවට ඇවිල්ලා හිත්තටිය පන්සලට ගිහිල්ලා හිත්තටිය රජමහා විහාරේ හාමුදුරුවන්ගෙන් හොඳට සිංහලයි පාලි සංස්කෘතයි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඩොයිලි නුවරට යන්නේ සුද්දෙක් වගේ ඇඳගෙන නෙමෙයි. ඩොයිලි ගිවිසුම අස්සම් කරද්දි තනිකර පරසුද්දෙක් වගේ ඇඳගෙන හිටියට ඩොයිලි උඩරට ගියේ සරම ඇඳලා කම්බිලෙන්සු කරේ දාලා බැණියම ඇඳලා බුලත් පිටක් කාලා බුලත් මඩිස්සලේ ඉනේ එල්ලගෙන. යනකොට කන්දේ මිනිස්සු ආම් බලහල්ලා අර සුදු මහත්තයා අපිටත් වඩා හොඳ සිංහලෙක්. එහෙමයි සිංහලයම රැට්ටුවේ. ඒ රවට්ටලා ගිහලා ඩොයිලි බ්‍රවුන් රික්ට ගිහලා ගියා කල් ලේ බින්දුවක් හෙලන්න නැතුව උඩරට රාජධානිය මන් දිනලා දෙන්නම් අල්ලලා දෙන්නම් මට මෙන්න මේ පහසුකම් ටික සලස්සන්න. එදා ඩොයිලි එකයි හිටියේ අද ගමකට එක ඩොයිලි ගානින්. මම වගකීමෙන් කියන්නේ. ගමකට එක ඩොයිලි ගානින්. ඒ නිසා එහෙව් වකවානුවක් අපේ තියෙන. ඒතර ඒ නිසා තමයි ඩොයිලිලත් එක්ක එකතු වෙලා උඩරට ගිවිසුම අස්සම් කරන්න හාමුදුරුවරුන්ව වඩම්මගෙන ආවේ ගැටබෙරේ ගහලා. උඩරට ගිවිසුම අස්සම් කරපු සැනින් හාමුදුරුවෝ ආපහු බැහැර වෙලා යනකොට ගැහුවේ මොකද්ද? අප්‍රිකානු බෑන්ඩ් එක. අප්‍රිකානුවන්ගේ මල බෑන්ඩ් එකක් ගැහුවේ. ඇයි? එතනින්ම කිව්වා සංඝ කියන සංස්ථාව අහෝසි. සංඝ සංස්ථාව අහෝසි. ඒක රූපීය බොහොම ලස්සනට නිර්මාණාත්මකව තමයි මේ දෙක. ඒතර මේ දේවල් ඔස්සේ සිද්ධ වුණේ මේ පසුබිමේ තියෙන චිත්‍ර ටික. මේ නුවර යුගයේ. නුවර යුගයේ තිබිච්ච මේ ශ්‍රී විභූතිය සුද්ධ බැලුවා. ඒක තමයි ෆර්නිඩා මොකද්ද? ක්වේරෝස් ලිව් එක අවස්ථාවකදී ලංකාවේ පන්සල ඒගොල්ලෝ කිව්ව පගෝඩා කියලා. පෘතුගීසි ලේඛකයෙක් ෆර්නාවෝඩි ක්වේරෝස් කියන පියතුමා ඔහු ලිව්වා ලංකාවේ එක පගෝඩාවකට පන්සල් වලට කිව්ව පගෝඩා. මොකද ඒගොල්ලෝ දැකලා තිබුණේ මේ මහායාන සිද්ධාස්ථාන. ලංකාවේ එක පගෝඩාවක තියෙන මේ රත්තරන් ප්‍රමාණය අපේ ලිස්බන් වල ආච් බිෂොප් පල්ලියවත් නැහැ කියලා. ඒ තරම් දැවැන්ත විහාරස්ථාන ගන්නවා. අපේ ශුද්‍ර විශ්වවිද්‍යාල 10000ක් තිබුණා. ඒ ශුද්‍ර විශ්වවිද්‍යාල 10000ම ඉවරයක් කළා. ඒ නිසා මම කියන්නේ අද වෙනකොට ඔබ අහපු ප්‍රශ්නෙට මට කෙටි පිළිතුරක් මේ සන්දර්භය තුළ දෙන්න තියෙන්නේ. ලංකාවේ අවුරුදු 443ක් අපි ධවල චර්මවාදාරීන්ට සුදුහම තියෙන අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා හිටියා. උන් පරංගි ලන්සි සහ සුද්දෝ සමහර විට මෙහෙම කියනකොට කැමති නැහැ. අපි කියමු පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි. ඒතර මේ තුන් ගොල්ලන්ට යටත් වෙලා හිටියා. මේ යටත් වෙලා හිටපු කාල සීමාව තුළ අපේ ජාතික වටිනාකම් විද්‍යා, ගණිත, ඖෂධ සියල්ල නැති වෙලා ගියා. හරි. අත්බෙහෙත් වලට වෙච්ච දේවල් මම කියන්නේ කතා කරන්න බල ඕනේ තරම්. ඒතර මේ සියල්ල ඇතුලේ නැති වෙලා ගියපු දේවල් එක්ක නැති වෙච්ච වටිනාම දේ තමයි ජාතික චින්තනය. දැන් ඔබ කතා කරේ අර ෆයර්වෝල් එක උනේ ජාතික චින්තනය අනුශ. ඒතර මෙතන අපි අතීතාවර්ජනයකට වඩා අනාගතවාදීව අතීතකාමයේ අවශ්‍යයි. නමුත් ඒක පොඩ්ඩක් පැත්තකින් දාලා අනාගතවාදීව ඒකනේ අනාගත වංශ සූත්‍රය ලියන්නේ විල්ගම්මුල හාමුදුරුවෝ 6 වෙනි ශතවර්ෂය අවුරුදු 600කට කලින්. ඒතර 16 වෙනි ශතවර්ෂය විතර. ඒතර ඒ කාරණා එක්ක අපට සිද්ධ වෙනවා අද වෙනකොට මම කියන්නේ යලිත් වතාවක් දැවැන්ත පළල් ජාතික ව්‍යාපාරයකට මුණ පුරන්න. ඒක තමයි පටන් ගන්න සුදුසුම ස්ථානේ ජාතික ව්‍යාපාරය කියලා කියන්නේ කවුරු හරි පාලකයෙන් බලයට ගේන්න හාමුදුරුවෝ ටිකකුයි ගිහියෝ ටිකකුයි එකතු වෙලා කරන සූදුවක් නෙමෙයි. උපකොන්ත්‍රාත් එකක් නෙමෙයි. ඒක ඊට වඩා පළල් දෙයක්. ඒක ජාතික හැඟීම. මේ වැඩසටහන අහන ජයමග නාලිකාවේ ප්‍රේක්ෂක බහුතුන් ආච්චිලා සීලා වෙන්න පුළුවන් අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. ඔබේ මුණුබුරු මිනිපිරියන් ගැන ඔබේ දුවදරුවන් ගැන හැඟීමක් තියෙනවා. ඒ යක්කුන්ට රටක් ඕන. යක්කු කියලා අදහස් කරන අපි යක්කු නිසා. ලංකාවේ 70%ක් යක්ෂ වංශිකයෝ. ඒතර ඒ මිනිස්සුන්ට රටක් අවශ්‍ය නම් ඒ රට නිර්මාණය කරන්න Tamanට අවංකව අපිට අවශ්‍ය වෙනවා
පළල් ජාතික චින්තනයක් මත පදනම් වෙච්ච ජාතික ව්‍යාපාරයක් හදාගන්න. බොහෝ රටවල් වල එහෙම එකක් තියෙනවා. අපි ප්‍රමාද වැඩි නමුත් හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. හැබැයි අපි වරද්දගෙනත් තියෙනවනේ බොහෝ දේවල්. ඒ තමයි අපි අපේ දරුවන්ට අපේ අනාගත පරම්පරාවන්ට මේ පාසල්වල විෂය නිර්දේශ ඇතුලේ ආචාර්යතුමනි උගන්වනවා ඉතිහාසය කියලා විෂයක්. අපි ඒ ඉතිහාසය අතිශයින්ම කෙටි කරලා උගන්වන්නේ. බොහෝ දැන් ඔබතුමා කියපු කාරණාවන් අතිබහුතර මම දැනගන්නෙත් මෙතන දැන් ඉඳගෙන ඉන්න නිසා. සමහර දේවල් අපි අඩුලුහුඬුකම් සහිතව තමයි දරුවන්ට කියා දෙන්නේ. ඒ කියන්නේ මග හැරිය නොයුතු තැන්, මග නොහැරිය යුතු තැන් අපි අනිවාර්යෙන් මග හැරලා තමයි දරුවන්ට බොහෝම කෙටි ඉතිහාසයක් කියලා දෙන්නේ. ඒකත් සාමාන්‍ය පෙළ විභාගේ පාස් කරගන්න විතරයි. එතනින් එහාට ඉගෙන ගත්ත දේවල් හෝ ඒ තිබ්බ අභිමානය හෝ ඒ ආරක්ෂා කරගෙන ආව දේවල් හෝ කිසිවක් මතකයේ තියා පොතේවත් නැහැ. ඉගෙන ගත්ත පොතක්වත් අද අපි ගාව නැහැනේ. අන්න ඒ නිසා. හැබැයි දැන් දරුවන්ට ඉතිහාසය විතරක් උගන්වලා මං හිතන්නේ මේක මෙතනින් එහාට අරගෙන යන්න බෑ අපිට. ඔබතුමා කියන විදිහට ජාතික ව්‍යාපාරයක් කියන එකත් අපිට අපේ ගෙදර ඇතුලෙන් පටන් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අම්මා තාත්තා සමහර විට මේ ගැන අවබෝධය නැතත් අඩුතරමේ දරුවන්ව ඒ වෙනුවෙන් යොමු කරන්න හරි හැකියාව තියෙනවානේ. අපි ගෙදරින් පටන් ගත්තොත් දැන් අද හැම කෙනෙක්ම ගෙදර ඉඳන් අපිව බලාගෙන ඉන්න නිසා බොහෝ සංස්කෘතික අංග එතකොට මේ අපේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ ශ්‍රී ලංකා පොලිසියේ ඒ අභිමානය මේ සියල්ල නරඹලා ජාතික කොඩියත් ගෙදර එළියේ එල්ලලා අපි අර ඒ හැඟීමෙන් නේ අද ඉන්නේ. අඩුතරමේ අද පටන් ගමුකෝ. ගෙදර ඇතුලෙන් අපිට පුළුවන් නම් මේක කියලා දෙන්න පටන් ගන්න. මොකද්ද හොඳම ක්‍රමය? සරලම ක්‍රමය මොකද්ද? මට hina ගිය ඔබ ජාතික දජය ගැන කතා කරද්දී මොකද ඔය අපේ ජාතික දජය නෙමෙයි. මොකද ඉන්නේ පටි ගහපු ජාතික දජයක් නේ. මම කියන්නේ අපිට දකින්න නැති හැම කෙනාම දකිනවා. ඊළඟට ඔබ කිව්ව කාරණයක් මම එතෙන්ට ඉස්සෙල්ලා කියන්නේ ජාතික කොඩිය එල්ලලානේ තියෙන්නේ. ඇත්තටම කියන්නේ අපි සිංහයෝ එල්ලුම් ගස් අරලා තියන්නේ අද. සිංහ දජය දාන්න ඕන විදිහක් තියෙනවා. දජය දාන්න ඕන සිංහයා පොළවට සමාන්තරව ඉන්නේ. ඒක කකුල් හතරෙන්නේ පොළවේ ඉන්නේ. නැත්නම් ඒක පස්ස බිම යනගෙන උඩ බලාගෙන ඉන්නේ කඩුව අල්ලගෙන ඉන්න ඕන. ඒතර අද සිංහ කොඩි මෙහෙම දාලා ඉල්ලලා කොඩිය මේ විදිහට මෙහෙම එල්ලලා දෙනවා. කියමංග සිංහයා එල්ලුම් ගස් අරලා කියන්නේ අපේ ජාතික ලාංඡනය අපි එල්ලුම් ගස් අරලා තියන්නේ. එහෙම බැලුවම එල්ලලා තියන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. නිසා කොඩිය හුලං ආවහම මෙහෙම එල්ල දෙනවා වෙන්න පුළුවන්. නමුත් ඍජු කිසියම් ආකාරයක අපි කියන්නේ මොකක් හරි මේ කණුවක හෝ යම් කිසි දෙයක කොඩිය රඳවන්නට අවශ්‍යයි. නැත්නම් ඉහළින් දාන්නට පුළුවන්. සමහරු ඊටාම අවාසනාවන්ත ලෙස නැට්ට පැත්තෙන් සිංහය ඇල්ලලා දින අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම අපි අවිඥානිකයි. ජාතික ව්‍යාපාරයක් gedara නෙමෙයි අනුශී හෘදේ වස්තුව තුළ, තමන්ගේ හෘද සාක්ෂිය තුළ, තමන්ගේ సంతාණය තුළ, මනස තුළ ඔබ පුද්ගලෙක් හැටියට ගත්තොත්, මම පුද්ගලෙක් හැටියට ගත්තොත්, අපේ නිෂ්පාදක කණ්ඩායමේ මේ මැදිරිය තුළ ඉන්න කණ්ඩායම පුද්ගලයන් හැටියට ගත්තොත් අපි තුල හෝ යමක් කරන්න නම් පළවෙනි කාරණේ තමයි අපි තුල තියෙන අවශ්‍ය ජාතික හැඟීම. ඒතර මේ හැඟීමේදී අපිට දැන් අද නිදහස් උත්සවය අපි බැලුවා විශාල පිරිසක් රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිතුමා ඇතුළු ඉතා විශාල පිරිසක් නිදහස් උත්සවය බලන්න ඇවිල්ලා හිටියා. නිකමට සමීක්ෂණයක් කරලා අවංක උත්තරයක් ගත්තොත් ඔතනින් කී දෙනෙක් පාන් කාලා ඇවිල්ලාද ඔය වාඩි වෙලා හිටියේ කියලා. යනකොට සංග්‍රහයක් හැටියට කේකුයි බිස්කටුයිද දුන්නේ නැත්නම් තේද දුන්නේ කියලා බැලුවොත් අපි වැඩේ ෆේල් නෙතනින්. අපි එතනින්ම වැඩේ අවුල්. මොකද හේතුව? නිවස තුළ ජාතික විමුක්ති අරගලයක් පටන් ගන්න අපි මුලින් අපි ආහාරයෙන් නිදහස් වෙන්න ඕන. එතකොටයි කියලා දැන් ගුරුළු ගෝමීන් අමාවතුර ලිව්වේ. විද්‍යා චක්‍රවර්තීන් බුත්සරණ ලිව්වේ. ඊළඟට අසක්දාමල දැමිය බෑබිරිය ආදී කවීන් අනුලාභිස ලීලාවතී රජුගේ කාලේ හිටියේ. අලගියවන්න මුඛ වැටිලා සීතාවක රාජධානිය යුගයේදී සසදාවත මෝදේව්දාවත ලිව්වේ. පූජාවලිය දඹදිව යුගයේ ලිව්වේ. නිකන් නෙමෙයි. මේ රටට ආවේනික විදියට කාලා බීලා මගේ භාෂාවෙන් කියනවා සිංහල විදියට කාලා බීලා. දැන් මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්න. දැන් මෙතෙක් කියලා ඔබනේ මගෙන් ප්‍රශ්න නෙමෙයි. අනුෂි එළදෙනකගේ කිරියෙන්නේ කාට බොන්නද? පැටියට. හරක් පැටවුන්ට බොන්න. එතකොට මිනිස් පැටව හරකෙකුට සුදුසු කිරි බිව්වොත් මිනිසුන්ට මොකද වෙන්නේ? ඒක තමයි මම දැන් මේ වෙලා තියෙන්නේ. ඒක එක උදාහරණයක් විතරයි. ආහාරයෙන් අපි අපේ නෙමෙයි නේද? මම කියන්නේ එලකිරි බොන එලකිරි කියන්නේ අපි එලකිරි බීපු අවස්ථාව තිබුණ ඖෂධ සඳහා එලකිරි ගත්තා. අපේ ගම්වල ඉන්න බටු හරක්ගෙන් දොයාගත්ත එලකිරි ඉඳලා හිටලා අපි පානය කරපු අවස්ථා තිබුණා. ඒක පූජාවල් වලට ගත්තා, විවිධාකාර දේවල් වලට ගත්තා, ආහාරයටත් ගත්ත අවස්ථා තිබුණා. නමුත් සම්ප්‍රදායක් හැටියට නවසීලන්තයේ ඉන්න එළදෙනුන්ගෙන් අවාසනාවන්ත එළදෙනුන්ගෙන් එන කිරි බීලා එලකිරි බීලා මගේ භාෂාවෙන් කියනවා නම් ගොන් කිරි බීලා දරුවෝ අම්මේ කියලා බලාපොරොත්තු කියයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක බරපතල අත්තරද්දා. බොහෝ විට ඒ දරුවෝ කාලයක් යනකොට උඹෑ කියන්න ඉඩ තියෙනවා.
ඒක එහෙම වුණොත් පුදුම වෙන්න එපා. දැන් දෙමව්පියෝ සමහර වෙලාවට වැඩසටහන් වලට ගියාම ඇවිල්ලා අපිත් එක්ක දරුවන් ගැන කියන දුක් අඳෝන ඇහුවා මම අහන්නේ පොඩි කාලේ ඉඳලාම දරුවට දීපු කිරිපිටි නේද දෙන්නේ. ඔව් සර්. දැන් මේ සර් කියන වචනේමත් අවුල්නේ අනුෂ්. සර් කියන්නේ SIR නේ. මේක පාවිච්චි කරේ ඉන්දියාවේ යටත් විජිතවාදීන් SIR කියන වචනේ පාවිච්චි කරේ slave I remain. slave I remain. මම යටත් ඇසියෙක් නේ. කියන එක කියන්නේ සර් කියලා කිව්වේ මම යටත් ඇසියෙක් නේ. එතනින්ම ඉවරයි. ඒ නිසා මම කියන්නේ අපිට හොඳ මහත්මයා කියලා වචනයක් තුන අපිට පාවිච්චි කරන්න භාවිත කරන්න. ගුරුතුමා කියලා වචනයක් තුන පාවිච්චි කරනවා. ඉස්කෝලේ ඉඳලා අපි සර්ට ගුරුවරයාට පන්ති භාර ගුරුවරයා සර් මිස් එංගලන්තේ කන්‍යාරාම වල හිටපු කන්‍යා සොයුරියන්ට මිස් කියලා කතා කරේ. ඒතර මේ කාරණා මේ විදිහට මෙහෙට වෙනම කතන්දරයක්. නමුත් කෙසේ වෙතත් මම කියන්නේ පවුල තුල මේ විමුක්ති අරගලය ආරම්භ කරන නිදහස් චින්තනය වෙන චින්තනයෙන් නිදහස් වෙන්න හිතන විදිය නිදහස් වෙන්න අපේ කෙමිස්ට්‍රි නැත්නම් අපි මේ කියන්නේ ජෛව රසායනේ බලපාන. ජෛව රසායනේ බලපානවා කියලා කියන්නේ අපි ඇඟට දාගන්න ආහාර වලින් අපි හැදෙන්නේ. නේද? ඒතර ඒ ආහාර වෙනත් සම්ප්‍රදායක ආහාර නම් දැන් අපේ මිනිස්සු පෘතුගීසින් ලංකාවට ඇවිල්ලා වෙරළ ඉඳගෙන පාන් කකා තේ බොනකොට මොකද්ද කිව්වේ? තිරිවාන ගල් කකා ලේ බොනවා කිව්වා. තිරිවාන කියන්නේ අපේ මිනිස්සු නොදන්නවද මේ මම කියන්නේ මේක ආහාරය තිරිවාන ගල් කන්න බෑ ලේ බොන්න බෑ කියන එකක් දැනගත්තනේ. නමුත් ඒ කුඩා පණිවිඩය තුළම සමාජයේ දී තියෙන මේ පණිවිඩ ඒ කුඩා ප්‍රකාශය තුළම සමාජයේ දී තියෙන පණිවිඩය බලන්නකො. තිරිවාන ගල් කකා ලේ බොනවා. මේක බරපතල ප්‍රකාශයක්. ඒතර අපි දැන් මොකද කරන්නේ උදේට චුම්පාන් කියලා තිරිවාන ගල් එනවා නේද? එතකොට අපි එහෙම වෙලා තියෙනවා. ඒතර රටක් හැටියට ගත්තොත් එහෙම රටේ ශාස්ත්‍රීයත්වයට බලපාපු මොකද ලංකාවේ විතරයි හරියටම කරත්තරෝදයක ගරාදි වගේ මධ්‍ය කඳුකරයක ඉඳලා රට පුරා ගලාගෙන යන ඔයවල් දොළවල් සහ මහා ගංගා පද්ධතියක් තියෙනවා. ඒකනේ අර එක්තරා දේශපාලන පක්ෂයක් කියන්නේ මේ රටේ ওই ගංගාවල් ටිකයි ගම්වල කොස්පොල් තියෙනකන් අපිට විමුක්ති අරගලයක් කරන්න බෑ කියලා. ඒකනේ ඒගොල්ලෝ එකට වෛර කරන්නේ. නමුත් මේ තියෙන සම්පත් ටික ගැන මේ තියෙන වාසනා ගුණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒතර ඒක අභියෝගයක් වෙච්ච නිසා තමයි මධ්‍ය කඳුකරයේ නිර්වත් කළා මධ්‍ය කඳුකරයේ වියලෙන්න සලස්සලා ඒ දියවුල්පත් නැති කළා සම්පූර්ණයෙන්ම සෝදාපාලුවට ලක් කළා ගංගා ටික විනාශ කරලා දාන්න අවශ්‍ය දේ තමයි මධ්‍ය කඳුකරයේ තේ වේවි. ඒතර දැන් අපේ රටේ ප්‍රධාන මේ ආර්ථික භෝග මොනවද කියලා දරුවෙක් ගැන හොල් මොනවද කියන්නේ? පටන් ගන්න කොහෙන්ද? තේ වලින්. තේ රබර් පොල්. පොල් කොහොමත් මෙහි තිබුණා. නමුත් තේ රබර් කියන දෙයකින් පටන් ගන්න. ඒතර තේ 1955 වෙනකොට ලංකාවේ පසට මිශ්‍ර වුණේ වාර්ෂිකව කෘෂි රසායන මෙට්‍රික් ටොන් 6ක් 7ක් විතරයි. අද එක කන්නයකට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉට්ටු වෙන අපි රසායනික ද්‍රව්‍ය දානවා. වැඩිපුරම මිශ්‍ර වෙන්නේ මධ්‍ය කඳුකරේ. ඒක හරියට ඔබ ගෙදර ඕහෙඩ් ටැංක් එකකට වස දාලා ටැප් එකකින් අරලා වස බොනවා වගේ වැඩක්. මොකද ඉහළ සිට පහළට බොහොම ලස්සනට මේ කියන බැරලෝහ සේරම ගලාගෙන ඇවිල්ලා ඒ නිසා මම කියන්නේ නිවස තුල අපි ඇඳුමින් ස්වදේශිකද කියන කාරණේ මම කියන්නේ මෙහෙම දැන් මේක කෙනෙකුට හිතන්න මේ මහා ගෝත්‍රික කතා ටිකක් කියන්නේ ආපස්සට යන්නේ එහෙම නෙමෙයි. ඒ ඇඳුම තුල ඒ ආහාරය තුල අපේ සම්ප්‍රදාය තුල වත්පිළිවෙත් තුල කතාබහ තුල භාෂාව තුල එතනින් ගියාම අපේ ඖෂධ තුල දැන් ලංකාවේ අපි අහලා තියෙනවනේ සාමාන්‍ය නිතරම කියන වචනයක් නේ සයිඩ් ඉෆෙක්ට්ස් කියන එක. බෙහෙත් වල යම් බටහිර වෙදකම් කරාන් පස්සේ ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ අනන්තයි අප්‍රමාණයි. ඇයි මේ එකම ලෙඩක් එකම ඖෂධයක්වත් දේහසාත්මිකත් නැහැ දේශසාත්මිකත් නැහැ. දේහසාත්මික කියන්නේ දේහයට ගැලපෙන්න ඕනේ. මාතර මීකිරි මට හරියන්නේ නැහැ. තිස්ස මහරාම මීකිරි මාතර ඔබට හරියන්නේ නැහැ. ඇයි? එහෙ ඉන්න හරක්ගේ දේශගුණික කතන්දරත් එක්ක නිර්මාණය වෙන කිරි හරියන්නේ මීකිරි කනවා අපි කිරි කාපු જાතියක් නේ. ඒ මීකිරි කන්න ඒ මිනිස්. ආහාරයට ගන්න ඕනේ. එතකොට මෙහෙ ඉන්න දෙයක් තමයි මෙහෙට ගැලපෙන්නේ. ඒතර උඩරට එළවලුයි කියලා වැවෙන්නේ කොහේ එළවලුද? දැන් අනුෂි දන්න දෙයක් තමයි ගුණයෙන් වැඩි පලා. නමුත් වෙළඳ පොලේ පලා වලට සලකන්නේ කොහොමද? මිල අඩු දෙයක් නේ. නොවැදගත් දෙයක්. නමුත් අර කියන කැරට් බීට් ලීක්ස් ගත්තොත් එහෙම ඒවා හයි ක්ලාස් ඉහළ පන්තියේ ලොකු එළවලු වර්ග. අපිට මොනවද මේ වෙලා තියෙන්නේ? යහපත මොකද්ද වෙලා තියෙන්නේ? වැඩිම රසායන ද්‍රව්‍ය අවශ්‍ය මොනවද වවන්නද? තේරෙනවද? ඒ නිසා මම කියන්නේ අපි gedara පිළිවෙත් වලින් ආහාර පාන වලින් අපේ ඖෂධ වලින් අපේ අත් බෙහෙත් දැන් අද ලංකාවේ ප්‍රධානතම අත් බෙහෙත මොකද්ද? පැරසිටමෝල් නේ. මම වෙළඳ නාමය කියන්නේ ඖෂධයේ පැරසිටමෝල්. ඕනම දෙයකට පැරසිටමෝල්. මොකද්ද කරන්නේ? ස්නායු පද්ධතිය අකර්මණය කරලා වේදනාව දැනෙන එක වළක්වන මිස වේදනාව සමනය කරන්න සුවපත් කරන්නේ නැහැ. කවුරු හරි තෙල් ගාලා අත ගන්නවද? නෑ තෙල් ගාලා අත ගන්න අම්මලා ගාව පුතුත් නැහැ. මොකද අපි gederin ආපහු වාරක් අර තිබිච්ච විස්තෘත මහා පවුල වෙනුවට නගරේ අල්ලක කුඩා කූඩුවක් හදාගෙන මම මේවට නිවෙස් කියන්නේ නැහැ.
බටහිර ආකෘතියට බටහිර ගොන නිර්මාණ ශිල්පයේ ආකෘතියට කූඩුවක් හදාගෙන ඒ කූඩුව කළු කරගෙන ලයිට් නැතුව ඇතුළේ ඉන්න බෑ. මේ 350 ඉරපායන රටේ අපි ඒකට සාමාන්‍ය හොඳට මේ හුලං තියෙන රටේ අපි කර්ටන් නැත්නම් අපි කියන්නේ ජනේලෙදි තට්ටු 3ක් විතර දාලා ආවරණය කරගෙන ඇතුළට වෙලා ඊට පස්සේ ඒක ඇතුළේ ඉන්න බැරින්ද තව විදුලි පංකාවනේ. ඒකටත් මදි නම් අපි වායු සමීකරණවනේ. අපි කොහෙද ජීවත් වෙන්නේ? අපි නිදහස් නැහැ. ආචාර්ය ලීනගේ මහත්මයා දැන් ඔබතුමා ඔය කියාගෙන ඉන්න කාරණාවත් එක්ක ආපහු අපිට එන්න පුළුවන් චෝදනාවක්. ඔබතුමාට මේ චෝදනාව ඇවිල්ලා ඇති. ඔය විදිහට කතා කරද්දි කොහොමද? ඒ තමයි දැන් මේ දේවල් වෙනස් වෙලානේ තියෙන්නේ. දැන් මේ දේවල් එක ක්‍රමයකට හැඩ ගැහිලා ඒ ප්‍රායෝගික තලය ඇතුළේ අපි ජීවත් වෙන්න පටන් අරන් තියෙන්නේ. එතකොට දැන් අපි ජීවන රටාවකුත් හදාගෙන තියෙනවා. අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් සහ වෙනස් කරන්න බැරි සමහර දේවලුත් තියෙනවා. අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කතාව පිළිගන්න සිද්ධ වෙනවා. දැන් අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගිකව දැන් අපිට ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් සමහරවිට මේ නගරාශ්‍රිතව ජීවත් වෙන ජනතාවට තියෙන ඉඩකඩ ප්‍රශ්න කියන්න පුළුවන්. විවිධ හේතු නිසා ඒක අපි කියමු ප්‍රායෝගිකව අපිට කරගන්න බෑ කියලා. නමුත් ඔය ආහාර සංස්කෘතිය හරි වැදගත් කතාවක්. අපිට උදේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඔබතුමා කියන ඔය කිරි වීදුරුවේ සිට අවසානයේ රාත්‍රියේ නිින්දට යනකම්ම අපි කන විදිය අවුල්නේ සරලව කිව්වොත්. ඒ වචනේ මම පාවිච්චි කරන්නේ. මොකද දැන් මේ කොරෝනා එහෙම නැත්නම් මේ COVID-19 වෛරසයත් එක්ක අපිට ආපහු මිනිස්සුන්ට මතක් කරලා දෙන්න සිද්ධ වුණා කොත්තු කන්න එපා, ෆ්‍රයිඩ් රයිස් කන්න එපා. ඒවා කෑවොතින් එහෙම ශරීරයේ ප්‍රතිශක්තිය නැති වෙනවා කියලා. ඊට පස්සේ ටික කාලයකට අපි වැවෙන දෙයක්, gedara වවාගෙන දෙයක් කන්න පුරුදු වුණා. ඊට පස්සේ දැන් ආපහු ඒව ඉවරයි. ආපහු අපිට ලොකු ලෙඩක් ඇවිල්ලා වසංගතයක් ඇවිල්ලා තමයි මේ දේවල් මතක් කරලා දෙන්න ඕනේ. දැන් ආහාර සංස්කෘතිය ඇතුලේ අපිට කරන්න පුළුවන් වෙනස්කම් මේ ප්‍රායෝගික ජීවිතේ කාර්යබහුලයි කියලා අපි කියමු මිනිස්සු. ඒ ජීවිතය ඇතුලේ අපිට ආහාර සංස්කෘතිය අපේකම තියාගන්න පුළුවන් කොහොමද? තාම පැහැදිලිව. දැන් මොකද එක්තරා අවස්ථාවකදී පාසල් වැඩසටහනකට අපි ගියා. පාසල් වල අපි මව්පිය අධ්‍යාපනය කියලා වැඩසටහනක් කරනවා. ඒ ගණනාව ලංකාවේ පාසල් ගොඩකේ වැඩසටහනක් කරා අපි. දෙමව්පියන්ට තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. මොකද අපිට සාධාරණ දුකක් තියෙනවා දරුවෝ පිළිබඳව. අපි දරුවන් ගැන බොහොම අනුකම්පාවෙන් හිතන්නේ දෙමව්පියෝ ගැන. මම කියන්නේ දරුවන්ගේ සියලු ප්‍රශ්න වලට වග කියු චුදිතයෝ ටික තමයි දෙමව්පියෝ කියන්නේ. ඒ කියන්නේ පොඩි උන් වෙනුවට වග කියන්න අය මහයෝ. ඒ නිසා අර පොඩි හිටියෝ ටික ගැන හිතලා අඩු ගානේ 105ක් අයක් හරි හැදෙයි බේරෙයි කියන විශ්වාසය තුල මහයුන් ආමන්ත්‍රණය කරන වැඩිහිටියෝ ආමන්ත්‍රණය කරන වැඩසටහනක් ඒක. ඒක ඇතුලේ අපි ගිහිල්ලා දැන් මේ වචන පාවිච්චි කරන්නේ සිංහල වචන නැති නිසා නෙවෙයි. නමුත් මේක තේරෙන විදිහක් තියෙන්න eBay. අර ඔබ ගෝගේ හැඩ ගහලා තියෙන්නේ. ජංක් ෆුඩ්ස් කියලා තියෙන්නේ. ජංක් ෆුඩ්ස් ගැඹුරු තෙලේ බදින දේවල්, ඔය පැකට් කරලා පුම්බලා තියෙන දේවල්. මොකද මේවනේ දරුවන්ට දෙන අල්ලස්. ඒතර මේ ආහාර වට්ටෝරුව කිව්වහම ඒක පියෙක් නැගිටලා මගෙන් අහන එක පාසලේ. ඉතින් ඔබතුමා ඕවා කිව්වට ඉස්කෝලේ කැන්ටිමේ තියෙන මහත්යෝ ඔය දේවල්. මොනවද අපි දෙන්නේ දරුවන්ට? ඒතර එතනදී බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙනවා. අපි පාසල් ගියපු කාලේ අපි පාසලේ යාපන ශාලාවෙන්ද කෑවේ කියන ප්‍රශ්නය ආවා. ඒතකොට දැන් දෙමව්පියෝ සහ දූ දරුවෝ අතර තියෙන සම්බන්ධතාවයට මොකද අනුශි වෙලා තියෙන්නේ? පාසලට ඇරලවන්නේ මුදල් ටිකක් දීලා කොහෙන් හරි කාම ටික අරගෙන කන්න කියලා. ඒතර කෙනෙක්ගේ නිරෝගීභාවය වේවා නැත්නම් මොකක් හරි ආරක්ෂාව අපි හිතමු යුද හමුදා කඳවුරක් කියලා. ඒ යුද හමුදා කඳවුරට ආහාර පිටින් සමයන පටන් ගත්තොත් ඕනම වෙලාවක ඒ ආහාරට වශවිෂ කලවම් කරලා දීලා ඒ කඳවුර අඩපණ කරන්න පුළුවන්. රටකත් ආහාර පිටින් එනකොට ඒ අර්බුදය ඒ විදිහටම තියෙනවා. මම මගේ දරුවන්ට කන්න දෙන්නේ වෙනත් තැනක ඉන්න මුදල් නම් දෙන්නේ ඒ දරුවන්ට ඒ ආහාර විෂවීම් කියනවා සිද්ධ වුණොත් ඒ වගකීම් මට බාර ගන්න සිද්ධ වෙනවා. මම කොහේ නිසා තමුන්නාන්සලට මම මෙතන චෝදනාවක් කරන්න හෝ බලපෑමක් කරන්න හෝ මුකුත් නැහැ. තමුන්නාන්සලා තීරණය කරන්න අවංකව මේ දේ කළ යුතුද නැද්ද කියලා. ඒතර ආහාර පාන දිහා බැලුවාම පස්සේ ලංකාවේ විශේෂයෙන්ම දැන් පිළිකා කියන එක අද නැති තැනක් නැති මට්ටමට අවිල්ලා තියෙනවනේ. ඒතර මම කියන්නේ මේක ආපහු නිදහසට සම්බන්ධ කතාවක් නෙමෙයි. ඒතර මේ පිළිකාවට ඖෂධ දෙන්නෙත් ඒ අපිට අර විෂ ආහාරය වුණ රටවල් වලින්. ආජාතමනේ මේක නිදහසට සම්බන්ධ නැහැ කියලා කාටද කියන්න පුළුවන්. නමුත් එහෙම නෑ. මොකද මේ අපිට තියෙන නිදහස අපිට අපේ කියලා දෙයක් රැකගන්න තියෙන වෙලාවනේ අපි මේ වෙන කොහෙන් හරි එන දෙයක් වෙනුවෙන් නැති කරගන්නේ. ඊටාම පැහැදිලිව. ඊටාම පැහැදිලිව. නිලංග සහ ජාතික ධනෙ. දැන් කිරිපිටි ගැන ගත්තොත් කිරිපිටි ගෙන්නන්න බිලියන ගණනාව බිලියන 43ක් විතර වාර්ෂිකව වියදම් කරනවා. හැබැයි ඒව නිසා ලෙඩ වෙච්ච මිනිසුන්ට ප්‍රතිකාර කරන්න ඊට වඩා ඒ ටික ඉතුරු කරගත්තොත් ලංකාව ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. මේක මහා අමුතුම රටක්. දැන් මත්ද්‍රව්‍ය වලින් ලබන වාර්ෂික මත්පැන් සහ සිගරට් වලින් රජය ලබන වාර්ෂික බදු ආදායම බිලියන 143යි. හැබැයි ඒවා හැදිලා ලෙඩ වෙච්ච මිනිසුන්ට ප්‍රතිකාර කරන්න රුපියල් බිලියන 213ක් වියදම් කරනවා. හැබැයි අරවා බහන්නේ මුකුත් කරන්නේ. දැන් මේක මහා අමුතු රටක් නේ තේරෙනවනේ. ඒ නිසා මම කියන්නේ
ආහාර පාන දිහා බැලුවාම පස්සේ අපේ නිරෝගී භාවය මේකට කලින් තව දෙයක් කියලා ඉන්නවනේ. දැන් ඔබ කිව්වා ගෘහ නිර්මාණ ශිල්පයේ වගේ දේවල් වෙනස් කරන්න බෑ කියලා. නමුත් මම සමීක්ෂණයක් බොහොම අවිධිමත් සමීක්ෂණයක් කරා කොළඹ ඉතා සුඛෝපභෝගී ජීවිත ගෙවන බොහෝ කියන්නේ ධන දාන්නේ තියෙන බොහෝ දෙනා මේ වෙනකොට ඔබ විශ්වාස කරනවද මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල පැත්තේ අනුරාධපුර පැත්තේ ඊළඟ ගියාම පොළොන්නරුව පැත්තේ වැව් ගම්මාන ආශ්‍රිතව කුඩා ඉඩම් කැබලි අරගෙන අපූර්ව මැටි නිවෙස් හදාගෙන සතියකට සැරයක් හරි කියලා එතන ඉන්න වෙනස් වෙනවා විශේෂයෙන්ම මේ නාගරීකරණයත් අපේ නෙමෙයි නාගරීකරණයත් අපේ නොවන කාර්මික නාගරීකරණයක් මොකද අපේ අනුරාධපුර පොළොන්නරුව කියලා නගර තිබුණා ඒව නාගරීකරණ අබේගිරි විහාරයේ හාමුදුරුවෝ 3000ක් අධ්‍යාපනය ලැබුවා සේවකයෝ 1500ක් හිටියා කවදාවත් වැසිකිලි ඉතුරුයි නැහැ නමුත් අද අනුරාධපුර පැත්තේ ගිහිල්ලා හරියකට මිනිස්සෙකුට බැතිමතෙකුට වැසිකිළිය තියාගන්න පුළුවන්කම තියෙනවද? නැහැ. හේතුව ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ මොකද නාගරීකරණය සැලසුම් සහගතව කරගෙන යන්න පුළුවන්කමක් අපිට නැහැ. ඒ නගර අපේ ආර්ථික පදනමට සරිලන නගර. නමුත් අපි දකින ලංකාවේ තියෙන ප්‍රධාන නගරය කොළඹ වේවා, ගාල්ල වේවා, නුවර වේවා, කුරුණෑගල වේවා, අනුරාධපුර වේවා අද මේ නාගරීකරණය පිටිපස්සේ තියෙන්නේ අපේ ආර්ථික ක්‍රමයක් නෙමෙයි. කාර්මික ආර්ථික ක්‍රමයක්. ඒක ඇතුළේ නිර්මාණය වෙච්ච ප්‍රශ්න එක තමයි මිනිස්සු නගරයට දුවගෙන ඉන්නේ. හැබැයි COVID-19 ආවහන් පස්සේ මිනිස්සු ආපහු පාරක් ගම හොයාගෙන දුවගෙන යන්න පටන් ගත්තා. මොකද මම හැමතිස්සෙම වගකීමෙන් ආඩම්බරෙන් කියන දෙයක් තියෙනවා ඕන වසංගතයක් මානව ශිෂ්ටාචාරයට එල්ල වෙන ඕන අභියෝගයකදී අන්තිමට මැරෙන්නේ ගොවියා. ඇයි ඔහු වවාගෙන කරන මිනිස්සු. අන්තිමට මැරෙන්නේ ගොවියා. මුඛාවරණය වේවා. අපි මුඛාවරණ පළඳින්න මේක හොඳ පුරුද්දක් කියලා ශික්ෂාපදයක් බවට පත් කරත් රටෙන් නීතියක් දැම්මත් පළඳින්නේ නැහැ. මොකද හෙල්මට් වැලමිටට දාගෙන රටක් නෙමෙයි. කියන්නේ මම මේ ළඟදී මෝටර් සයිකලයක දැක්කා තරුණයෝ දෙන්නෙක් මෝටර් සයිකලේ පැදගෙන යනවා මෝටර මේ කියන්නේ යතුරු පැදිය පැදගෙන යනවා මුඛාවරණ දෙකක් විතරක් දාගෙන. ඒ කියන්නේ මේ දෙන්නම දන්නවා Tamanට කටයින 6යි තියෙනවා ඔළුව තියෙනවා කියලා දන්නේ නැහැ. එහෙනම් හෙල්මට් එකකුත් දාන්න එපා. හිස් ආවරණයකුත් දාන්න එපා. මේ අවයව දෙක තියෙනවා කියලා දන්නවා නමුත් ඔලු ගෙඩියක් තියෙනවා කියන එක දන්නේ නැහැ. ඒතර මම කියන්නේ ඒ වගේ අභියෝගාවන් පස්සේ මේ හැමදේම වෙනස් වෙනවා. අභියෝගාවන් මේ හැමදේම වෙනස් වෙනවා. ඒ නිසා ආහාර පාන රටාව කියන කාරණේදී ක්‍රමක්‍රමයෙන් අපි හොඳට අධ්‍යයනය කරලා බලන්න පුළුවන් කාරණා ගණනාවක් තියෙනවා. ඒ ආහාර පාන රටාව වෙනස් වීම තුළ අපි නිරෝගී වෙනවා නම් පන්තික ප්‍රශ්නයක් එනවා වෙන්න පුළුවන්. මේ ආහාර ගත්තාම මේ ඉන්ෆීරියර් ෆුඩ්ස් කියන්නේ සාමාන්‍ය මේ සමාජයේ කතා කරන දේ මේවා පහත් ආහාර බතල තම්බල කන්න බෑ මඤ්ඤොක්ක තම්බල කන්න බෑ හැබැයි එංගලන්තෙන් කිව්වහම පස්සේ මඤ්ඤොක්ක තම්බල එක මේ දිය කරලා නිකන් අර බ්ලෙන්ඩ් කරලා බිව්වහම ඒක පිළිකාවට හොඳ ಔಷධයක් කියලා එංගලන්තයේ විශ්වවිද්‍යාලකින් හොයාගත්තා ඒ හොයාගත්තාම අම්මෝ මෙහි මඤ්ඤොක්ක වලට දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වුණා ලෝකයේ අදටත් හොයාගෙන තියෙන පිළිකා සෛල හොයාගෙන ගිහිල්ලා විනාශ කරන්න පුළුවන් එකම එක සෛල జాතියයි තියෙන්නේ ඒ ගහ තමයි මැල්ල ගහ හැදෙන්නේ ලංකාවේ විතරයි මැල්ල ගහම ඇති පැකට් කරලා රට ඇරියොත් එහෙම අපිට අපේ ආර්ථිකය ස්ථාවර කරගන්න. අපි කතා කරමු. මොකද කතා කරලා නිමා කරන්න පුළුවන් තැනකට නෙවෙයි ඒ අරගෙන ආවේ. නමුත් අපි කෙටි විරාමයකට ගිහින් ආපහු මේ නිදහස කියන්නේ වීරත්වය පමණක් නෙවෙයි. නිදහස අපට නැති වෙන තව බොහෝ විදි තියෙන්න පුළුවන්. ඒවා ආවරණය කරගන්න අර කලින් කිව්ව ෆයර්වෝල් එක හදාගන්න ක්‍රමය ගැන. සහම මෙතෙක් වසරක් මුළුල්ලේ අපි කරා සේම මෙතනින් එහාට තවත් පියවරක් තබමින් අරුත්පර නිදහසක් ගැන කතා කරන්නටයි මේ වැඩසටහන මේ කාල සීමාව වෙන් කරගත්තේ ආචාර්ය ශමල ලියනගේ මහතාත් සමගින්. මේ අපි අවසාන අඩ හෝරාවක වගේ කාලයකට ඇවිත් ඉන්නේ. අඩ හෝරාවකට ටිකක් වැඩියෙන් වෙලාව තියෙනවා අපිට. මේ කතා කරමින් හිටි බොහෝ දේවල් අපිට ආපහු මතක් කරන්න සිද්ධ වෙන අවස්ථා හෙට උදෑසන සිට අපිට එළඹෙනවා. මොකද පෙබරවාරි 4 වෙනිදා මම වැඩසටහන පටන් ගනිද්දී වගේ මුළු දවසම අපි කතා කරන්නේ ජාතිය අභිමානය ගැන. එහෙම අභිමානය කියලා එකක් අපිට ඉතිහාසයෙන් ඉතුරු කරලා තියෙනවද? අපිට අනාගතයටත් ඒ නම්බු පිටින් මේ අභිමානය අරගෙන යන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නාර්ථය ආපහු අපිට හෙට දවස් අවසානයේ 5 වෙනිදා දවස් අවසානයේ කල්පනා කරලා බලන්න සිද්ධ වුණොත් මේ කතා කරන කිසිවක් පළක් නැති වෙනවා. ආචාර්යතුමනි මම අපි විරාමයට කලින් නැවැත්තුවේ මේ ආහාර සංස්කෘතිය. අපි කන බොන විදිය. ඒ කන බොන විදිහ නිසා අපිට පෙරලා ඇවිල්ලා තියෙන ප්‍රතිවිපාක. මේ පොළවේ වැවෙන දෙයක් කන්නේ නැති නිසා අපිට මේ පොළවේ පය ගහලා ඉන්න බැරි වෙලා තියෙනවද කියලා අපිට කල්පනා කරන්න සිද්ධ වෙන. දැන් අපි බය නැතුව මේ ලේ අපි කෙනෙක්ගෙන් තව කෙනෙක්ට රුධිරය පරිත්‍යාග කරද්දී අපි බය නැතුව තව කෙනෙක්ගේ අපේ ලේ වර්ගය නම් අපි ඒ ලේ වර්ගය අපේ ඇඟට
එන්නත් කරගන්න අපි බය නෑනේ. හැබැයි මොන හරි දෙයක් කන්න අපිට හරි බයයිනේ ආචාර්යතුමනි. ලේ ටිකක් වෙන කාගෙන් හරි එන්නත් කරගන්නවට වඩා අපි බයයි. කොයි හරි තැනක තියෙන දෙයක් අපේ ඇඟට දාගන්න. මොකද මොන වසවිසද කියලා හොයාගන්න බැරි නිසා. ඒකත් එහෙමම ඔබතුමාට ඉතුරු කරලා තව දෙයක් කියනවා. ඒ තමයි මේ ඉස්සර අපි ඇලදොලෙන් වතුර බීපු ඊට පස්සේ ලිං වලින් වක්කඩෙන් ලිං වලින් වතුර බීපු නාපු ජනතාවක්නේ අපි. මේ අපේ ජාතිය එහෙම එකක්. හැබැයි දැන් අපිට බෝතල් කරලා වතුර බොන්න වෙලා. ඉස්සරහට සමහරට ටැබ්ලට් විදියට වතුර බොන්න වෙයි අපිට. වතුර ටික නැති වෙලා ගියාම. දැන් ඉතින් අපි මේවා තවත් කතා කර හිටියොත් ඉන්න අපිට මේ ඉතුරු වෙලා තියෙන සොච්චමත් නැති වෙලා යයි නේද? ඊටාම පැහැදිලිව. මොකද හේතුව දැන් මේක අපි පුංචි දෙයක් මම මෙතනදී කියන්නට අවශ්‍යයි. ඒ තමයි ලංකා ඉතිහාසයේ මතක ඇති යුගයේ ඉඳලා මහසෙන් රජතුමාගේ කාලය දක්වා. මොකද මේ ඓතිහාසික ප්‍රවේශය මෙතනදී අවශ්‍යයි. ලංකා ඉතිහාසයේ විජයගෙන් කාලේ හරි ඊට එහාට ගිහිල්ලා හරි කොහොම හරි ප්‍රකාශිත අප්‍රකාශිත ලිඛිත අලිඛිත ඕන තැනකින් පටන් අරගෙන මහසෙන් දක්වා ලංකාවේ රාජ්‍යත්වයට අපි කියනවා මහා සම්මතයක් තිබිලා තියෙනවා. මහා සම්මතයක්. සියලු දෙනාගේ සම්මතයෙන් ආපු රාජ්‍යත්වයක් තිබිලා තියෙනවා. මහසෙන්ගේ ඉඳලා පළවෙනි පරාක්‍රම බාහුව දක්වා ගත වෙච්ච කාලය තුල අපි කියන්නේ ඒ කාලේ සලකනවා අපි සේනා සම්මතයේ හැටියට. මොකද සේනාවේ ප්‍රබලයන් තමයි සටන් කරලා සිංහාසනය කිරීටය නැත්නම් ඒ කස්ථානයේ මේ රාජ්‍ය ලබාගෙන තියෙනවා. ඒතර මහා සම්මතය දෙවුණු සේනා සම්මතය. එතන ඉඳලා පළවෙනි රාජසිංහ දක්වා විමලධර්ම සූරිය වෙන්නත් පුළුවන්. පළවෙනි රාජසිංහ දක්වාම අපිට ඒක දිගුව ගෙනියන්නත් පුළුවන්. ඒ දක්වාම කාලයට අපි කියනවා රාජ සම්මතය. ඒ කියන්නේ පුද්ගලයා කේන්ද්‍ර වෙලා තමයි රාජ්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. කොණප්පු බණ්ඩාර වෙන්න පුළුවන්, ටිකිරි කුමාරයා වෙන්න පුළුවන්. ඒ වගේ පුද්ගල පෞරුෂය කියන්නේ ඌ ඇත්තටම සටන් කරුවෙක්. ඇලෙක්සැන්ඩර් වගේ විරුවෙක්. ඒ කියන්නේ ඇලෙක්සැන්ඩර් ගැන අහලා තියෙනවනේ මැසිඩෝනියාවේ. ඇරිස්ටෝටල්ගේ ගෝලයා. ඒතර ඒ දක්වා වූ ආපු රාජ සම්මතය. ඒතර මහා සම්මතය, සේනා සම්මතය, තෙවනුව රාජ සම්මතය. එතනින් පස්සේ 1818න් පස්සේ කියන්නේ 818 ඔය කැරැල්ල නැත්නම් අරගලයේ උඩරට නැගිටීම මහා දැවැන්ත ජනාරගලයෙන් පස්සේ අද දක්වා තියෙන එකට අපි ඉතිහාසයේ දිහා බලලා නමක් කියනවා ප්‍රභූ සම්මතය කියලා. කැප්පෙටිපොළ කියන්නේ ප්‍රභූවරයෙක්. ඇහැලේපොළ කියන්නේ ප්‍රභූවරයෙක්. පිළිමතලව්වේ ප්‍රභූවරයෙක්. මඩුගල්ලේ ප්‍රභූවරයෙක්. ඒතර ප්‍රභූවරු තමයි රටේ නායකත්වයේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගත්තේ. ඒ වගේම යම් මෙහෙයවීම් කරේ. මම කියන්නේ මේක බොහොම සාකල්‍ය බොහොම ගැඹුරු විග්‍රහයක්. හැබැයි බොහොම සරලව කියන්නේ මහා සම්මතය, සේනා සම්මතය, රාජ සම්මතය සහ ප්‍රභූ සම්මතය. මේ ප්‍රභූ සම්මතයේ පැති දෙකක් තියෙනවා. කට්ටියක් හිටිය ස්වාධීන ප්‍රභූන්. මේ රටට ආදරය කරන ස්වදේශික, දේශජ, දේශප්‍රේමී, දේශමාමක ස්වාධීන ප්‍රභූන් හිටියා. තව උන් කට්ටියක් හිටියා ඒ අයට අපි කියන්නේ පරාධීන ප්‍රභූන්. පාවල දෙන අය. පරාධීන ප්‍රභූන්. පිටරටින් ඕන දෙයක් ගෙන්නගෙන පිටරට වරදලා උදාහරණයක් හිටිය කොළඹ පැත්තේ හිටියා ද සේරම් කියලා මුදලි කෙනෙක්. දැන් ඒ වාසගම තියෙන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ද සේරම් කියලා මුදලි කෙනෙක්. කැප්පෙටිපොළ මහල්ලෙමිතුමා නිදහස් අරගලයේ සම්බන්ධ හසුන්පත් යවුවා රට පුරා හිටපු ප්‍රභූන්ට. සේරම්ට ලැබුණ හසුන්පත සේරම් අපි උඩරට අරගලේ ලෑස්ති කරනවා රට පුරාම සිංහලේ රටවල් වල මිනිස්සු සූදානම් වෙන්න අවශ්‍යයි ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කැරල්ල ගහලා ඉංග්‍රීසි ආණ්ඩුවේ රට මුදව ගන්න. මේ 1817 මේ කියන්නේ 18. සේරම් මොකද කරන්නේ? මේක අරගෙන ගිහිල්ලා යටත් විජිත ලේකම් කාර්යාලයට ගිහිල්ලා දෙනවා මෙන්න මෙහෙම සංදේශයක් මට අර කැප්පෙටිපොර කියන ඉංග්‍රීසි ආණ්ඩුවේ හතුර එවලා තියෙනවා. මේක අරගෙන මහරජිනියට මගේ තියෙන මහරජතුමාට මගේ තියෙන පක්ෂපාතීත්වය අගය කරලා මගේ දරුවෝ දෙන්නට ශිෂ්‍යත්වයක් දෙන්න එංගලන්තේ ඉගෙන ගන්න. නැත්තම් ඒගොල්ලන්ගේ බෞස්තියම කරලා දෙන්න. මෙන්න මේ වගේ බොහොම සිල්ලර් නිකන් අර 2.50 ඉල්ලීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ප්‍රභූ වර්ග දෙකයි දැන්. මහා සම්මතය, සේනා, රාජ, ප්‍රභූ සම්මතය ඇතුලේ ප්‍රභූ වරුන් වර්ග දෙකයි. ඒතර ඔබට දැන් උනත් අනුශී ඔබ තාර්කිකව හිතන තැනැත්තියක් හැටියට අපිට දැන් උනත් සරට දිහා බැලුවාම කවුද ස්වාධීන ප්‍රභූන් කවුද පරාධීන ප්‍රභූන් කියලා පොඩි අදහසක් එනවා. ඒක ස්වභාවිකයි එහෙම අදහස් එන එක මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් ඒ අදහස එනවා. ඒතර ස්වාධීන අත්‍ත වශයෙන්ම කියනවා නම් 1948න් පටන් ගත්ත අපේ මේ සාමාන්‍ය ස්වදේශිකයන් ආණ්ඩුවට ඉංග්‍රීසියෙන් හදපු ආණ්ඩු ආකෘතියට ස්වදේශිකයන් පත් වුණාට පස්සේ ස්වාධීන ප්‍රභූන් සහ පරාධීන ප්‍රභූන් හිටියා. ඒ දෙගොල්ලෝ දෙවිදියකට රට පාලනය කරේ. කිසි ඉතාම පැහැදිලි එක. එතන පුරවැසියෝ හැසිරුනේ වෙන විදිහකට. එතකොට අඩු වැඩි වශයෙන් මේක ඇතුලේ තියෙන පරාධීන ලක්ෂණ ස්වාධීන ලක්ෂණ. දැන් ඔබ දැන් මම කියන්නේ දැන් ඔබ මගෙන් ප්‍රශ්නයක් අහුවනේ. ඒ අහපු ප්‍රශ්නේ තමයි දැන් අපි මේ දේවල් වෙනස් කරගන්න. මේ තියෙන සොච්චමත් අපිට නැති වෙයි නේද? මේක ආරක්ෂා කරගන්න.
දැන් මේ දවස්වල ප්‍රශ්නයක් එනවනේ නැගෙනහිර ජැටිය ගැන. මම කියන්නේ මේ එකක්වත් නිදහසෙන් වියුක්ත නැහැ. 1817 10000ක් සිංහල පිරිමි කියන්නේ අවුරුදු 16ට වඩා වැඩි පිරිමි ගහලා මිනි කන්දක් වෙල්ලස්සේ ගොඩ ගහලා බ්‍රවුන් රිග් ලියනවා බැතස්ටි වංශාධිපතිවරයාට සිංහලයෝ ආය අවුරුදු 300කට නැගිටින්නේ නැහැ කියලා. සිංහලයෝ ආයි අවුරුදු 300කට නැගිටින්නේ නැහැ කියලා 818 රොබර්ට් බ්‍රවුන් රිග් ලියනවා. 818 ඉඳලා අවුරුදු 100යි 918ද 2018 2118ට තමයි අවුරුදු 300 යන්නේ. අනුශි සිංහලයෝ නැගිට්ටේ අවුරුදු 18කට පස්සේ. බ්‍රවුන් රිග් අවුරුදු 282කින් පරාදයි. ඒක තමයි අපේ ජාතියේ සුවිශේෂීත්වය. 848 මාතලේ කේන්ද්‍ර කරගෙන මහතලාහට පුරංගප්පුල ගොංගාලේගොඩ බණ්ඩලා වීදිය පැල්ලේ බණ්ඩාරලා ගොම් මේ කවුද කුඩාපල හාමුදුරුවලා පෑලිස්ලා දීනිස්ලා කොළඹින් ගිය මිනිස්සු මොරටුවෙන් ගිය මිනිස්සු එකතු වෙලා හැදුවා අලුත් සටනක් හදලා ඔන්න වෙන්න කියලා තීති දෙන්නේ පාවලා දුන්නා. කවුද වඳුරාගර රටේ රාලයි දොරට යාවි. මෙවුන් දෙන්න පාවලා දුන්න නැත්නම් එතනින් ඒ සුදු කිරීටේ ඉවරයි. ඒ නිසා මම කියන්නේ මේ ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ රටේ තියෙන සම්පත් ටික දැන් මම මේ නැගෙනහිර ජැටිය කියන එක මතක් කළේ අපේ මේ තියෙන සම්පත් ටික කළමනාකරණය කරගන්න පුළුවන් රාජ්‍ය තන්ත්‍රයක් අපට නිර්මාණය නොවීමයි කියද වාචකය. හෙට අනිද්දා ලෝකයට ඕන වෙන්නේ ඩේටා නෙමෙයි වතුර. ඔබ කියන්නේ වතුරත් ටැබ්ලට් සරීට ගන්න වෙයි කියලා. අනිවාර්යයෙන්ම. සිංගප්පූරුව කියන රටේ ඉඩම පපසරිය මදිහින්ද ඉන්දියාවෙන් පස් කඳු කපලා නැව් වලින් පස් ගෙනල්ලා දුපත ලොකු කරගත්තා. ඒතර අපේ රටේ වතුර තියෙනවා. අපේ රටට ඇහැ ගහගෙන ඉන්න එක ප්‍රධාන හේතුවක් තමයි ජලය. අපේ රටේ khනිජ සම්පත් නැහැ කියලා මම කියන්නේ මන්නාරම් ද්‍රෝණිය සහ කාවේරි ද්‍රෝණියාවට තියෙන තෙල් සම්පත, ගෑස් සම්පත ගැන තාම ටච් කරලා නැහැ. නෝර්වේ අපිට ආදරය කරන්න පටන් ගත්තා. ඒ නිසා මිසක් මේ රටේ ප්‍රශ්න විසඳලා දෙමළ සිංහල සාමයක් ඇති කරන්න නෙමෙයි. ඒක ගිවිසුම්. ඒ නිසා අපේ ස්වාධීනත්වය නැති වෙන්නේ අපේ රටේ තියෙන සම්පත් ටික කොල්ල කන්න කළමනාකරණය කරන්න වෙන රටකට දෙන්න ඕන නම් අපේ ගෙදර දරුවෝ ටික පාලනය කරන්න අල්ලපු ගෙදර මිනිස්සු ඕන නම් මම මොකටද අපච්චි වෙන්නේ? මම මොකද මගේ මේ අඹුව මගේ හාමිනේ මොකටද අම්මා වෙන්නේ? තේරෙනවද? එතකොට 1987 ඉන්දු ලංකා සාමග විසුම අත්සන් කරා. ඉන්දියාවෙන් අයින් වෙලා ඉවරයි. අපේ හැටකින් අයින් වෙන්න බෑනේ තාම. පළාත් සභාවේ ජාතියක් අපි ක්‍රියාත්මක කරගෙන ජීවිතේ. මම කියන්නේ දේශපාලනේ මේ නිදහස නැති කරගත්ත විදිය. බාහිර සමායන බටහිර නෙමෙයි බාහිර අතපෙවීම් වලින් නිදහස් වෙලා ජාත්‍යන්තර වෙළඳාම අවශ්‍යයි. කිසි තර්කයක් නැහැ. මොකද එහෙම නැත්නම් අපිට ලිංගෙම්බු ටිකක් වගේ මේක තොරටලා එන්නේ. එහෙම නැහැ. ලෝකය එහාට ගමන් කරද්දී අපි යලිත් වතාව කොලාතු ඇඳගෙන සත්ව හැම් ඇඳගෙන අර මොනවා හරි ටිකක් කරගෙන මේ හරක්කන් වලින් නලා පිඹ ගෝත්‍රික නටුම් නටමු කියලා නෙමෙයි මම මේ කියන්නේ. අපි ඒ තාක්ෂණයත් එක්ක එහාට යන්න ඕනේ. හැබැයි ඒ හැම එකක් තුළම අපේ අනන්‍යතාවය තියෙන්න ඕනේ. අර ජාතික සම්පත් පැත්තෙන් ගත්තොත් ඒවා ඉංග්‍රීසියෙන්ම කියනවා නම් අන්කොම්ප්‍රොමයිස්ඩ්. මොනම හේතුවක් නිසාවත් ඒවා කිසිම අවස්ථාවකදී කොන්දේසි විරහිතව රටේ එක දෙයක්. හරිනම් මේ රටේ එක කළුගල් කෑල්ලක් පිටරට විකුණන්න බෑ. හේතුව ඒ හැම එකකම වෙනත් වටිනාකමක් තියෙනවා. මේ ළඟදී කළුගල් සම්බන්ධ ව්‍යාපාරිකයෙක් මට ඔහුගේ ගෙදරට එකතු කරගෙන ගිහිල්ලා විශාල කළුගල් පළකයක්. ඒකට මට කිව්වා මේකට පොඩ්ඩක් තට්ටු කරන්න කියලා. මම තට්ටු කරා. ඔබ විශ්වාස කරන ගන්ටාරකින් වගේ හඬක් එනවා. ඔහු කිව්වා ඔහු පාෂාණ විද්‍යාව දන්න කෙනෙක් හැටියට මේ කළුගල් කෑල්ල. ඔබවත් මමවත් පාරායින් දැක්කොත් හැරිලවත් බලන්නේ නැහැ. ඔහු කිව්වා මේක තුල මැණික් 22ක් තියෙනවා කියලා. මැණික් 22ක මූලද්‍රව්‍ය මේ ගලේ තියෙනවා. ටෝච් එකක් අල්ලලා පෙන්නවා විදුලි පන්දමක් මේකෙන් නික්මෙන ආලෝක ධාරාව පිළිබඳව. ඒ සියල්ල හැදලා තියෙන මේ පොළවේ කොහෙන්වත් ගෙනාව නෙමෙයි. හැබැයි මේ පොළවේ තියෙන මේ වටිනාකම් ටික ආරක්ෂා කරගන්නේ නැතුව දැන් කෘෂි රසායන ද්‍රව්‍ය නිසා අපේ වී කියන જાතිය අපිට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපේ බීජ. දැන් අපි අපේ මිදුලේ වගා කරගන්නවා කොරෝනා නිසා හරි කොවිඩ් නිසා හරි මරණ බය නිසා හරි. අපි ඇත්ත කතා කරමු අපි හැදෙන්නේ මරණ බයත් එක්කනේ. මරණ බය ආවහන් පස්සේ ඕනම දෙයක් කරනවා අපි. ඒ ඇරෙන්න වෙන හැදෙන්නවත් එලෝ මේ යහපත පිණිසවත් මෙලෝ යහපත පිණිසවත් අපි වැඩ කරන්නේ නැහැ. ඒතර ඒ ආවහම හරි අපි වවන්නේ හයිබ්‍රිඩ්. එහෙම නැත්නම් දෙමුහුන් බීජ නම්. ඒතකොට නිදහස අහිමි කරගත්ත දැන් ජාතික රාජ්‍යෝ නිදහස් වෙගෙන එනකොට 48න් පස්සේ අපේ ජාතික නැගිටීම් වලට මොකද අවසාන විග්‍රහය දුන්නේ? ස්වදේශිකත්වයේ මූලික කරගත්ත රාජ්‍ය නායකයෝ ඉතිහාසයේ මොකද වෙලා තියෙන්නේ කියලා කියන්නකෝ. මේ මිනිස්සු ස්වභාවික මරණයට ලක් වෙලා නැහැ, ඝාතනයට ලක් වෙනවනේ. ඒතර ලංකාව විතරක් නෙවෙයි පිටරට සිද්ධ වෙනවා. කියන්නේ ජාතිකත්වයේ ඇති වෙන හැමදැනම මේ දේ සිද්ධ වෙනවා. මොකද පිටරට ඉන්න ගිවිසුම් සකස් කරන ගිවිසුම දැන් උදාහරණයක් හැටියට අපි දන්න කාරණයක් මේ රටට ආපු මෑත ඉතිහාසයේ ඉතාම අවාසනාවන්ත භයානක ගිවිසුමක් MCC ගිවිසුම. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කොම්පැක්ට් එක. ඒකෙදි සිංහසෙයියාවෙන් පාරට බැස්සේ අපේ අනුශාසකත්වයේ දරන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. අපි වාසනාවන්ත වුණා උන්වහන්සේත් එක්ක ඒ අරගලයට උන්වහන්සේත් එක්ක එකතු වෙන්න.
ඒකෙන් ඒ ගිවිසුම අත්සන් කරන එක එතන නතර වුණා. නැත්තම් මේ ගිවිසුම අත්සන් කළා අවුරුදු ගාණක් වෙනවා. වර්තමානයේ දැන් මේ නුදුරේදී මම හිතන්නේ සතියකට දෙකකට නෑ මාසයකට දෙකකට කලින් ආණ්ඩුව නිවේදනය කරද්දී අපේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා අපිට ලොකු සතුටක් දැනෙනවා. මොකද එදා ඒ ගිවිසුම අත්සන් කරන්න ගියේ මේ දේශපාලන පරිවර්තන වෙන්න කලින්. හැබැයි ඒකේ හිමුති නවත්ත ගන්න පුළුවන්කම තිබුණා. ඒතර ඒ අරගලයේ සිද්ධ කරේ ඇයි? MCC ගිවිසුම හැටියට දෙන්න ගියේ මොකද්ද? රටේ භූමි භාගයෙන් අක්කර ලක්ෂ 12ක්. අක්කර ලක්ෂ 12ක් කොළඹ ත්‍රිකුණාමලයේ දක්වා පටියක් ගහලා පිටරටකට දෙනවා. ඒතර මේ රට දෙකට කල්ලි ඉවරයි නේද? ඒ නිසා මම කියන්නේ මෙන්න මේ අර මහා සම්මතයේ ප්‍රභු මේ සේනා සම්මතයේ රාජ සම්මතයේ ප්‍රභු සම්මතයේ ස්වාධීන ප්‍රභූන් සහ පරාධීන ප්‍රභූන් කියන දෙකොට්ටාශයෙන් ස්වාධීන ප්‍රභූන් හැමතිස්සෙම හිතුවේ දේශප්‍රේමී ප්‍රතිපත්තිය. ඒක තමයි එක්තරා කාලයක ලංකාවේ හැමදේම අපි වවාගෙන කමු කියන තැනකට මිනිසුන් ගෙනියන උත්සාහ 1970 77 වකවානුවේ තිබිච්ච රජ ඒ කාලේ දේශපාලන පක්ෂය මොකද්ද කියන මේ මම කතා කරන්නේ. ඒ ප්‍රතිපත්තිය තිබිච්ච වැදගත්කම. හැබැයි මිනිස්සු ඒ කාලේ ඒකට බැනලා ගහලා ඒ ආණ්ඩුවල් ගෙදර ඇරලා කොරෝනා ආපු ගමන් හැමෝම වවාගෙන කන්න පටන් ගත්තා. එතකොට අපේ බීජ ටිකකෝ බඩයිරිඟු ස්වදේශික බඩයිරිඟු කෝ ස්වදේශික ඉදල් ඉරිඟු කෝ ස්වදේශික බටු බණ්ඩක්ක ඇට වර්ග කෝ සියල්ල අපි කතා කරන විදිහට මොනවාද දෙමුහුම් නම් හරිත විප්ලවය කියලා කතාවක් ලෝකේ ඇවිල්ලා ඉන්දියාව බෑ කියලා පිලිපීනට ගිහිල්ලා ග්‍රීන් රෙවොලියුෂන් එක හරිත විප්ලවයෙන් මේ දෙමුහුම් කරපු බීජ අපිට දීලා තියෙනවා නම් අද හැදෙන ගස්ලබු ගෙඩි වල ඇට නැහැ. දෙවෙනි පරම්පරාවට යනකොට ඇට 3-4ක් ඊට පස්සේ යනකොට ඇට 10ක් 15ක් හැදෙනවා. හැබැයි ඒ ගස්ලබු සහ අපේ ගස්ලබු ගමේ ගස්ලබු කියන්නේ දෙකක්. මම කියන්නේ අපේ අද ගොයන් ගස් දිහා බලන්නකො. මම කියන්නේ ඉස්තර ගොයන් ගස් කපන්න ගොයන් දෙකට නැවෙන්න ඕනේ නෑ අනුෂි. උස ගොයම්. ඒ ගොයම් අභිභව තනකොළ වලට යන්න බෑ. ඒ නිසා වල්නාශක වුණුනේ නෑ. අද ගොයම් මිටි අපිට දීපු දේ මොකද්ද? ඒකක භූමි ප්‍රමාණයක අස්වැන්න වැඩි කර ගන්නට ඕනේ. හැබැයි ඒ වී වර්ග වලට තෙලුයි පෝරායි නැතුව බෑ. තෙලුයි පෝරායි විකුණන්නේ කවුද? ඒගොල්ලොම තමයි. තෙලුයි පෝරායි විකුණලා වකුගඩු දෙකම කුණු වුණාම ඒකට බෙහෙත් දෙවන්නේ කවුද? අරගොල්ලොම තමයි. ඒතර අපි නිදහස්. ඒ නිසා මේ හැම තැනකදීම අපි කල්පනා කරන්නට අවශ්‍ය වෙන්නේ ගයක් හැටියට අපිට වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. වැදගත්ම දේ අනුශී ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති තුල ස්වදේශික දේශප්‍රේමී ස්වාධීන ප්‍රභූන් විසින් රටේ සම්පත් වල ආරක්ෂා පුරවැසියන්ට මේ භූමියට අප්‍රමාණව ආදරය කරපු මිනිස්සු මේ රට පාලනය කර ඉතිහාසයේ. ඒ නිසා අපි හොයමින් ඉන්නේ අන්න ඒ වගේ නායකයෝ. ඒ වගේ නායකයෝ බිහි කරගන්නට අවශ්‍යයි. ඒ නිසා ඒක නිවස තුල අපි වෙනස් වෙන්නට අවශ්‍යයි. ගාන්ධිතුමා එක්තරා අවස්ථාවක කියනනේ මහත්මා ගාන්ධි ඔබ ලෝකයේ දකින්න කැමති යම්කිසි වෙනසක් තියෙනවා නම් පළමුව ඒ වෙනස ඔබ තුල ඇති කරගන්න. අපි පාන් කකා මිනිසුන්ට බත් කපන් කියලා වැඩක් නැහැ. අපි උපන්දින සාද පවත්ත ඉටිපන්දම් ගහලා ඉටිපන්දම් පිබල නිවනවා. අපේ ශාස්ත්‍රවරයා ආලෝක උදපාදි කිව්ව මිනිස්සු. ආලෝකේ උදා වුණා කියලා සිංහනාද කරපු කෙනෙක් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. හැබැයි අපි අපේ දරුවන්ට කියනවා ඉටිපන්දම නිවලා කේක් කපපන් කියලා. පාන පත්තු කළ කිරිබත් කපන්න අපි පුරුදු වෙන්නේ නැහැ. හැපි බර්ත්ඩේ කියලා ඒ දවසට සුබ පතනවා මිසක් අපි දෙමව්පිය වට වෙලා වැඳගෙන බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා කියන පුරුදු වෙන්නේ නැහැ. එහෙම කරලා බලන්න කොයිතරම් අභිමානයක් ආඩම්බරයක් දැනේද කියලා. ඔය ලන්ච් සීට් වලට වඩා කිසල් කොලයක් උතලා බලන්න දිගෑරලා බලන්න කොයිතරම් අභිමානයක් ආඩම්බරයක් දැනේද කියලා. ඒ නිසා මම හිතන්නේ අපේ ආකෘතියම ලොකු වරදක් තියෙනවා. අපි හිතන පතන විදිහ වෙනස් කරගන්න අවශ්‍යයි. ඒ චින්තන විප්ලවය සඳහා පසුබිම සාස් කරන්න. මොකද ඇමරිකාවේවත් එංගලන්තේවත් යුරෝපයේවත් කාර්මික විප්ලවයට කලින් කෘෂිකාර්මික විප්ලවය වුණේ ඔය දෙක ගැනම විශ්වවිද්‍යාලවල ඉස්කෝලවල ඉගෙනුවට කවුරුත් ඒකට කලින් වෙච්ච චින්තන විප්ලවය ගැන කියලා දෙන්නේ නැහැ. අපි ඉන්නේ අන්නේ චින්තන විප්ලවය පටන් ගන්න ඕන. අවශ්‍යම නිමේෂයේ වකවානුවේ මොහොතේ කියන එකයි මගේ අදහස. සහ අමුතුවෙන් තාක්ෂණය කියලා එකක් අපිට මේ බාහිරින් අරගෙන ඉන්න ඕනෙත් නෑ. මොකද අපි ගාව තිබ්බ තාක්ෂණය මේ භූමියේ තිබ්බ තාක්ෂණය මේ ලෝකේ වෙන කොහෙවත් තිබ්බේ නෑ. ඒක අදටත් කාටවත් බොරු කරන්න බැරි වුණු සත්‍යයක්. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙන සත්‍යයක්. 1948 කියන අවුරුද්ද පෙබරවාරි 4 කියන දවස අපි මේ අද සමරන 73 වන නිදහස් සංවත්සරය එක්තරා විදිහකට අපිට මතක් කරන්න තියපු දවසක් විතරක් කියලා අපි හිතමු. මොකද අපිට කතා කරන්න දේවල් ඉතුරු කරලා වැඩ පටන් ගන්න විදි ඉතුරු කරලා ඒ දවස ඉබේම ගත වෙලා යනවා නම් දෙනෝදාහක් ඉස්සරහා අටෝ රාශියක් දේශාභිමානී ගීත විතරක් ගයලා අද දවස නිමා කරනවා නම් අපි වැඩක් නැහැ මේ කිසිවක්. අපිට වෙනස් කරගන්න පුළුවන් පුංචි දේවල් තියෙනවා. ඒවා වෙනස් කරගන්න අපිට මහා ලොකු උත්සාහයක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මං හිතන්නේ. ආචාර්යතුමනි ඔබතුමා කියපු දේවල් වලින් පවා මට දැනෙන්නෙත් අපි තුල වෙනස් කරගන්න පුළුවන් දේවල්. අපිට මේ මොනම හේතුවකටවත් අපි මේ කියන්න උත්සාහ කරන්නේ ආපස්සට යන්න කියලා නෙවෙයි.
අපි ඉස්සරහට යන්න ඕනේ. මොකද අපි ගාව ඉස්සරහට යන්න අවශ්‍ය සියලු දේ තියෙන නිසා. අපි දැන් එන්නතක් එහෙමත් ලංකාවට ගෙනල්ලා එන්නත් එහෙමත් විදගෙන සටනකට ලෑස්ති වෙනවානේ. නමුත් අපිටම කියලා දේවල් අපේ සංස්කෘතිය ඇතුලේ, අපේ ආයුර්වේදය ඇතුලේ අපිට තිබිලා තියෙනවා. ඒවා සමහර උදවිය විහිළුවට ගන්න පටන් ගත්ත නිසා අවසානයේ ඒවල නියමාර්ථය අපිට නැති වෙලා තියෙනවා. ඒවත් කියන්න සිදු වෙනවා. ඒතර ඒත්තර ඔබතුමා කිව්ව විදිහේ පරාදීන ප්‍රභූන් වෙන්නට පුළුවන්. ඒ නිසා අපිට ඒ සමහර හර පද්ධතීන් වල ඔබට පොඩි බාධා කිරීමක් කරන්න. දැන් පහුගිය කාලේ මිල වැඩිම වෙච්ච දේ මොනවද වෙළඳපොලේ? පෙරුම් කායම්. ඇයි කිලෝ එක 1600ට ගියා. මම නැත්තම් නමවත් මතක තිබුණේ නැහැ. පෙරුම් කායම් කියන්නේ වට පෙරුම් කායම් කියලා Google search කරානේ. Wikipedia ගිහලා බලුවා පෙරුම් කායම් කියන්නේ මොනවද? මොකද ඒකනේ අපේ කතන්දර හේතුව. ඒ කියන්නේ දැන් වෙන හොයන්න source එකක් මූලාශ්‍රයක් නැහැනේ. ඒ නිසා පෙරුම් කායම් ගණන් වැඩි වුණා. ඊළඟට කොත්තමල්ලි වෙළඳපොලේ හිස් නැති වුණා. වෙළඳපොලේ කොත්තමල්ලි නෑ. අනිත් ඕන જાතියක් තියෙන කොත්තමල්ලි නෑ. මොකද හේතුව? මං කියන්නේ මහාචාර්ය මේ රාධාකෘෂ්ණන් ඉන්දියානු ශ්‍රේෂ්ඨ විද්වතෙකු වරක් ජනාධිපතිතුමා ඉන්දියාවේ බොහෝ පැරණි. ඔහු ලියනවා ඉන්දියානුවා දකුණු ඉන්දියානුවා කියන්නේ අපිත් අයිතියකට දකුණු ආසියාතිකයා කියන අදහසෙන් තමයි ඔහු දකුණු ඉන්දියානුවා කියන අදහස ගන්නෙ මේ. ජීවත් වෙන්නේ කෝෂයක් තුල. එළියට බහලා වටපිට දේවල් එක ගනුදෙනු කරන හැබැයි මොකක් හරි වෙච්ච ගමන් ටක් ගාලා ආපහු කෝෂය ඇතුළට රින්ගනවා කියලා. අපේ මිනිස්සු කොත්තමල්ලි අරගෙන ගියා. කොත්තම උදේ හැන්දෑ මේ ගෙදරට ගියාම ටී එකක් බොමුද ප්ලේන් ටිකක් බොමුද කියලා අහපු මිනිස්සු ගෙදරට ගියපු ගමන් මහත්තයා කොත්තමල්ලි ටිකක් බොමුද හකුරු කෑල්ලක් එක්ක බලන්නකො සිංහල වෙලා තියෙන හැටි. ඒක හේතු උනේ මේ අපි මේ කරපු වැඩසටහන නෙවෙයි මරණ බය. ඒ නිසා කොවිඩ් පිටිපස්සේ හොඳ ආශිර්වාදයකුත් තියෙනවා. මට හැබැයි අර එන්නත් ගැන කියද්දි පුංචි දුකක් තියෙනවා. මොකද කැප්පෙටිපොළ මහල්ලෙමතුමා ලංකාවේ පළවෙනි තාවට එන්නත් කරගත්ත පුද්ගලයා. ඒ කාලේ තිබිච්ච ප්‍රතිශක්තිය ගන්න ඕන නිසා. කියන්නේ අපි විදේශයත් එක්ක අපි ජාත්‍යන්තරික වශයෙන් ජීවත් වුණා. අපි ජාත්‍යන්තරික සම්බන්ධතා තිබුණා. ඒ දේවල් වලදී අපිට කිසිම ආකාරයක මේ පැකිලීමක්වත් නිකන් අර ගෝත්‍රික ලක්ෂණ තිබුණේ නැහැ. දැන් සමහර ගෝත්‍ර නිර්වතින් ඉන්න ගෝත්‍ර අධ්‍යයනය කරන්න, ඒ ගෝත්‍ර විකාශය කරන්න සමහර රූපවාහිනී නාලිකාවලට ගියාම මේ මිනිස්සුන්ට නිර්වතින් ඉන්න සිද්ධ වෙනවා. සමහර ගෝත්‍ර කියනවා නෑ ඕගොල්ලෝ ඇඳුමින් ඉඳගෙන අපේ වැඩේ මේ කරන වැඩ කොටස මේ මොනවද පටිගත කරගෙන යන්න කියලා. ඒ නිසා අපි ගෝත්‍රික නෑ. අපි කියන්නේ දැන් අපේ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නවීන විලාසිතාවල වලදී මම කියන්නේ ඒවා මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. හැබැයි විලාසිතාව හෝ මොකක් හරි තුල අපි අනන්‍යතාවය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ජාතිකත්වයේ තියෙන අවශ්‍ය. මම ඉන්දියාවේ අවුරුදු 7ක් හිටපු කෙනෙක්ට මම හැමතිස්සෙම කියන්නේ. ඒ ඉන්දියාව තුල මොනතරම් නවීනත්වයේ කරා ගමන් කරත් ඊළඟට ඇමරිකානු ජනාධිපති බොහෝ විට ඉන්දියන් කාන්තාවක් වෙන්න පුළුවන්. ඊළඟට ඇමරිකාවේ නීතිපති ඉන්දියානුවෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට එහෙම සැලසුම් තියෙනවා. අපිට සැලසුමක් තියෙන්න ඕන. අඩුම ගානේ මේ ලෝකේ ප්‍රබලයි කියලා හිතාගෙන ඉන්න රටවල් වල දේශපාලන තන්ත්‍ර මන්ත්‍ර යන්ත්‍ර තුලට අපේ මිනිස්සු ඇතුළත් කරන අපිට සැලසුමක් තියෙනවද? නෑ. රාවණ විශ්වාස කරනවා නම් විශ්වාස කරන පුද්ගලයෙකුට කියන්න තියෙන්නේ මම කියන්නේ ආනන්ද නීලකාන්තන් මහාචාර්ය ආනන්ද නීලකාන්තන් කියන ඉන්දියානුව ලියන පොතක් අසුර the story of vanquish පොත. ඒකේ ඔහු කියන්නේ ලංකාවේ හිටපු නරපතියෙක් ඔහුගේ සහෝදරයන් 9 දෙනෙක් එක්ක ඉන්දියාවේ ප්‍රාන්ත 9ක් යටත් කරගෙන හිටියා. කොහේ වීරත්වයද? මගෙන් අපිට ඒ හැකියාව තිබුණා. නැත්තේ නෑ. එන්නත ගැන කියද්දී අනුෂි මට පොඩ්ඩක් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. අපි එන්නත් ගහගෙන ප්‍රතිශක්තිය වඩා ගන්න ඕන જાතියක් නෙමෙයි. මහා වංශයේවත්, දීප වංශයේ, දූප වංශයේවත් වෙනත් කිසිම ඉතිහාස ග්‍රන්ථයක මූලාශ්‍රයක ලංකාවේ වසංගත ගැන නෑ. සාගත ගැන තියෙනවා. දුර්භික්ෂ ගැන තියෙනවා. හොඳ උදාහරණ වෙමින් ඉතිහාසය. හැබැයි වසංගත වලදීලා නෑ අපිට. ඇයි වැළඳුන්නේ නැත්තේ? මුකුත් දේව ආශිර්වාදයක්, ඒවත් දේව කරුණාව තියෙන්නේ නැති, ආශිර්වාදය තියෙන්නේ නැති, ආරක්ෂාව තියෙන්නේ නැති, ඒ සේරම තියෙන. මොකද මේක වෙනත් රටක්නේ, වෙනත් විදිහක රටක්. ඒ සියල්ලට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ තිබුණු ප්‍රතිශක්තිය. ඒ ප්‍රතිශක්තිය හැදුනේ මේ නිකන් මේ මොන හරි පාන් රොඩු කාලා නෙවෙයි. තිරිඟු පිටි කාලා නෙවෙයි. අපිට ගැළපෙන ආහාර දෙන්න. මොකද අපි හාල් කියන જાතිය බත් කන්න පටන් ගත්තේ ඉන්දියාවෙන් බත් ආවට පස්සේ. මම බොහෝ වගකීමෙන් කියන්නේ හුඟක් අය හිතාගෙන ඉන්නවා මේ බත් කියන්නේ සිංහලේ හොයාගත්ත જાතියක් කියලා. එහෙම ගන්න නෙවෙයි. ඔරිස්සා සටයිවානේ වීගහේ උද්භිද විද්‍යාත්මක නාමය. ඔරිස්සාවේ තමයි වී කියන જાතිය ලෝකයේ මුලින්ම පහළ වෙන්නේ. හැබැයි අපි වී වවන්න පටන් අරන් අවුරුදු දහස් ගාණක් වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ සිංහලයේ පුරුදු වෙලා හිටිය කටුසර භෝග ආහාරයට ගන්න. අමු කුරහන් මෙනේරි මුං. කටුසර භෝග මේ එකක්වත් කන්න බෑ. කුරහන් කන්න පුළුවන්ද නිකන්? මෙනේරි කන්න පුළුවන්ද? අමු කන්න පුළුවන්ද? අපි අහන්නේ සමහරු නිකන් ඇද වෙලා ඉන්නකොට අමු කාලාද කියලා. තේරෙනවද? ඒතර මේ කටුසර භෝග වලින් තමයි අර අනුරාධපුර පැත්තේ තියෙන ගල් කණු කෙලින්ුනේ. නැතු ඒ දවස්වල JCB බැකෝ තිබුණේ නැහැ. ඒවෙන් ගිහලා කෙලින් කරා මේ යන්ත්‍ර දොබ කර දාලා මොනවා හරි එහෙම ක්‍රම වේද වලින් කරා නෙමෙයි. ඒ ශක්තිය මානය කන්දර ගිහලා බලුවාම තියෙන සමහර ගල් තලාන්දයක ඇවිදගෙන යන විනාඩි දෙකක් විතර යනවා එහා කෙරවලට ඇවිදගෙන යනවා. ඒවා කෙලින් කරේ පෙල්ලුවේ කැපුවේ ඉරුයි.
උපමට්ටම් කරේ ඒවායේ අකුරු ගැටුවේ. අවුකරන පිළිමේ ගෙලින් කරේ නිදහස. ඒ නිදහස තිබුණා. අවුකරන පිළිමේ කියන්නේ දැන් හන්දියක් ගානේ බුදු පිළිම අච්චු ගහලා තියෙන එක නෙමෙයි. ආනන්ද කුමාරස්වාමී කියන්නේ පිළිම තියෙන්නේ අච්චු ගහන්න නෙමෙයි නෙලන්න කියලා. පිළිම තියෙන්නේ අච්චු ගහන්න නෙමෙයි නෙලන්න. මහාචාර්ය ආනන්ද කුමාරස්වාමී කියන්නේ. ඔහු දෙමළ ජාතිකයෙක්. හැබැයි අතිශයින් අත්‍යන්තයෙන් දේශප්‍රේමී පුද්ගලෙක්. ඔහු තරම් ලංකාවේ ඔහු ඉතා වැදගත් කතන්දර ගණනාවක් කියන ඔහු තරම් ලංකාවේ තියෙන මේ අපේ ඉතිහාසයට ආදරය කරපු අන්නේ දෙමළ ජාතිකයෙක් මම මගේ ඉතිහාසය තුල දන්නේ නැහැ. ඔහු කියනවා ඒතර අවුකන පිළිමය තුල විද්‍යාමාන වෙන්නේ දැන් හන්දිවල බුදු පිළිම තියලා තියෙනවා පිරිදුත් ඇහෙනවා. හැබැයි මිනිස්සු ධාර්මිකද? නැහැ. නමුත් අවුකන පිළිමේ සමාධි පිළිමේ තොළුවිල පිළිමේ මාලිගාවල පිළිමේ ඔය කියන පිළිම තුල තිබුණේ මොනවද? අපේ මිනිස්සු තුල තිබිච්ච භක්තිය හැඩේ. සමාන ශ්‍රද්ධාවේ හැඩේ. ඒ ශ්‍රද්ධාව ආවේ කොහොමද? අර සුනිල් දෙසිංහ මහත්තයාගේ සින්දුවක් තියෙන මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. ඒ මිනිසා හිටියේ කොහොමද? BMW එකක් ඉස්සරහ නතර කරලා. හොඳ AC කරපු ගෙදරක, වැව්තාවල්ලක ගහපු තට්ටු නිවාසයකද හිටියේ නෑ. කලාවැව ළඟ ඉලුක් හැවනක මැටි පිළයක පැදුරක් කියලා. මොනවාද? රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. මැරෙන ඉපදෙන රළ කියන්නේ සංසාරයේ ඉපදීම මැරීම ගැන භාවනාවක මේ මිනිස්සු හිටියේ ඉලුක් හැවිලි කරපු පිදුරු පොඩි පැල්පතක. කලාවැව ළඟ. ඔහුට සම්මාන මුකුත් දීලා රිදුම් පිරිමදිමින් ඒ රිදුම් පිරිමදින්න ආණ්ඩුවෙන් ආවේ නෑ. තමන්ම පිරිමැද ගත්ත බලන්න. ඒ නිසා මම කියන අන්නේ සරල සුන්දර පොහොසත් බෝසත් ගතිය. අපේ සමාජයෙන් ගියේ කවදද? යව්වේ කවදද? ඒ ගිය දවස් ඉඳලා තමයි අපි නිදහස් නැති જાතියක් බවට පත් වුනේ. ඉතින් ගෙන්න ගන්න ආණ්ඩුවෙන් එන්නේ නැහැ. ඒකත් කරන්න වෙන්නේ අපිටම තමයි. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ටම තමයි ආපහු ඒක කරන්න වෙන්නේ. අපි මේ ගොඩක් වෙලාවට අපේ තියෙන පුරුද්දක් මම දන්නේ මේක වෙන රටවල් වල බොහෝ වෙලාවට දකින්න නැති. මම වැරදි නම් ඔබතුමා නිවැරදි කරන්න. අපි හරියට චෝදනා කරනවා. අපි හරියට මේ දුක් ගැනවිලි කියනවා. අපි හරි කැමති ඉල්ලගෙන කන්න සහ අපි හරි කැමති මේ වෙන කාගෙන් හරි ණයට දෙයක් අරගෙන කන්න. ඒ දෙක කොහෙන් ආවාද දන්නේ නැහැ. ඒක මේ අපේ ඇඟ ඇතුළෙම තියෙන දෙයක්. නිකන් මේ සාමාන්‍ය මේ පොදු සමාජය ගත්තාම අපි කොහේ හරි තැනකින් අපි රස්සාවකට ඉස්සෙල්ලම ගියා කියලා හිතන්නකෝ ආචාර්යතුමනි. ඉස්සෙල්ලම ප්‍රොබේෂන් පීරියඩ් එක අර මුල කාල සීමාව අවසන් පරිවාස කාලය අවසන් වුණායින් පස්සේ රැකියාව ස්ථිර වුණායින් පස්සේ අපි බලන්නේ ඉස්සෙල්ලම මේ මොනවද හම්බ වෙන ලෝන් මොනවද ගන්න පුළුවන් ණය. ඊපස්සේ අපිට මේකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන්. අපිට මොනවද මේ සෞඛ්‍ය ආරක්ෂණ රක්ෂණ ආවරණ මොනවද තියෙන්නේ. අපිට ලැබෙන නිකන් ලැබෙන එකයි අපිට ඉල්ලලා එහෙම නැත්නම් හිඟා කාලා ගන්න පුළුවන් දෙයි ගැන විතරයි අපි ගොඩක් වෙලාවට අවධානය යොමු මේක වෙනස් කරගන්න නැද්ද සරල ක්‍රමයක්? දැන් ආපහු පාරක් කියන්නේ අපි ධර්මයට දැන් අනුශී හිතන විදිහට ඔබ මාධ්‍යවේදිනියක් විචාරිකාවක් සමාජය පිළිබඳ විචාරයක් තියෙන කෙනෙක් මාධ්‍යවේදිනියක් හැටියට මට කියන්න මේ අපි ධර්මයෙන් ඈත් වෙලාද ධර්මයට ලං වෙලාද මේ යුගයේ? ඈත් වෙමින් යනවා. ධර්මයෙන් ඈත් වෙමින් යනවා. ජිනපංජරයේ පිරිතේ තියෙන වචනය සද්ධම්ම පාකාර පරික්කිතෝස්මි කියලා. සද්ධර්මයයි ප්‍රාකාරය කරගන්න ඕනේ. ඉන්ෂුරන්ස් මම කියන්නේ රක්ෂණය නැති නරකයි කියලා නෙවෙයි. රක්ෂණ ඒජන්තවරු ඉන්නවා. නමුත් රක්ෂණ ඒජන්තවරු ආවම මම නම් අහන්නේ මට මෙන්න මේ රක්ෂණ ටික දෙන්න පුළුවන්ද කියලා. අනුම් පිරිතේ තියෙන රාජතෝවා, චෝරතෝවා, මනුස්සතෝවා, අමනුස්සතෝවා, අග්ගිතෝවා, උදකතෝවා, පිසාචතෝවා, කානුකතෝවා, කණ්ඨකතෝවා, නක්කත්තතෝවා, ජනපද රෝගතෝවා, අසද්දම්මතෝවා, අසන්දිට්ඨිතෝවා. ඒ විතරක් නෙවෙයි ඡණ්ඩ හත්ති අස්සමික ගෝණ කුකුර අහිවිච්චික මනිසප්පදීපි අච්ච තරච්ච ශූකර මහිෂ යක්ෂ රාක්ෂසාදී නානා බයතෝවා. ඔය ඔක්කොම ආවරණය වෙන රක්ෂණ ආවරණයක් දෙන්න කියන්නේ. ධර්මය කියන එකෙන් අපි බරපතල විදිහට ඈත් වෙලා. ඉතින් අපේ නිදහස සාමාන්‍යයෙන් මේ වචනේ මම පාවිච්චි කරන්නම්. ඔබ අහලා තියෙනවනේ ඉන්ඩිපෙන්ඩන්ස් සහ ලිබරල් කියන්නේ දෙකක් නේ. දැන් ලිබරල් දැන් ලිංගික නිදහස ඉල්ලනවා බටහිර සමාජයේ. සමලිංගික විවාහ සඳහා අයිතිය ඉල්ලන අපේ ලංකාවෙත් අපි දැක්ක පහුගිය මම හිතන්නේ අවුරුදු 2-3කට කලින් මේ වගේ සම්මේලන පවත්වලා එහෙම වෙලා වෙන්න ගියා. ඉතින් ඒ වගේ දේවල් බහුතරය වෙච්ච රටවල් වලට ඒක වළංගුයි. මම නෑයි කියන්නේ නෑ. එතකොට දැන් මේ වගේ රටක එහෙම දෙයක් කරන්න තියෙන නිදහස දැන් ඒක නිදහස නෙමෙයි මම කියන්නේ. දැන් නිදහසේ ප්‍රභේද දෙකක් තියෙනවා. ලිබරල් කියලා අදහස් කරන්නේ නිකන් අර වල්බూరు නිදහස. නිකන් අර අපිට ඕන දෙයක් කරන්න. දැන් මම ඕන නම් මට ඕන විදිහට පාරේ යනවා. මානව බෞද්ධ සමාජයේ අතිශයින්ම නිදහස්. හැබැයි අපි එක්තරා තැනකට දාලා තියෙනනේ. ශික්ෂණයක් තියෙනවා. පංච ශික්ෂා තියෙනනේ. පන්සිල් අපි ආරක්ෂා කරන ආඨානාටි සූත්‍රයේ බුදුහාමුදුරන්ට වෙස්සවන මහරජුරු කියනෝනේ ඇවිල්ලා. සමහර යක්කු ඔබ වහන්සේට කැමති නැහැ. හේතුව ඔබ වහන්සේ පන්සිල් රකින්න කියන හින්දා. තේරෙනවද? සමහර උලාරා යක්කු කැමතිත් නැහැ, මජ්ක්‍ධිමා යක්කු කැමතිත් නැහැ, නීචා යක්කු කැමතිත් නැහැ. කියන්නේ උඩ යක්කුයි, මැද යක්කුයි, පහත් යක්කුයි කියන තුන් જાතියම සමහර ඔබ වහන්සේට කැමති නැහැ. හේතුව පන්සිල් රකින්න කියලා ඔබ වහන්සේ කියන නිසා.
අපේ සමාජයේ නිදහස් හැබැයි පන්සිල් රකින්න ඕන. දැන් මම පන්සිල් රකින්න නැති මිනිස්සෙක් වුණොත් අනුශීට පුළුවන් ද බස් එකේ එක ළඟ සීට් එකේ මයිත් එක වාඩිලා යන්න. ඔබ විශ්වාසයෙන් තවත් පුද්ගලෙක් ලංකාවේ ගැහණුන්ට වෙනමයි පිරිමින්ට වෙනමයි නැත්තේ. ඉන්දියාවේ එහෙම තියෙන්නේ බස් වල වෙනස්. ඒතර එහෙම නැත්තේ මොකද අපි හිතනවා රයිට් මේ මිනිස්සයාත් කිසියම් ශික්ෂණයකට ලක් වෙලා ඇති. හැබැයි නිදහස නේද දන්වැල් දාලා කකුල් ගැට ගහලා නෙමෙයි මිනිස්සු ඉන්නේ සමාජයේ. මේ මෙන්න මේ නිදහස පිළිබඳ තියෙන අර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍ය. අපි අයිතිවාසිකම් ගැන කතා කරනවා වගකීම් යුතුකම් ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අර හිඟා කෑම හරි නිකන් ලැබෙන දේ ගැන හරි තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ මම දන්නේ අපි යටත් විජිතවාදයේ විසින් අපි අවුරුදු 443ක් එසේ මෙසේ කතාවක් නෙමෙයි 1505 ඉඳලා 948 දක්වා කියන්නේ අවුරුදු 443ක් දශක 4මාරක් අපි කිසිම කෙනෙකුට එහෙම යටත් වෙලා ඉඳලා නැහැ. එතනදී අපේ අධ්‍යාපනය විනාශ කරගන්නවා. තෝමස් බෙබින්ටන් මැකෝලේ කියන ස්වාමිවරයා ලංකාවට ආවේ නෑ. ඌ ඉන්දියාවට ඇවිල්ලා ඌ ගිහින් කියපු දේ තමයි ඉන්දියාව ගැන. ඉන්දියාව ඇතුළු කලාපයේ යටත් විජිත ඇත්ත වශයෙන්ම යටත් විජිත බවට පත් කරන්න නම් ඒවායේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. ඒවායේ බේබද්දු හදන්න ඕනේ. ඒවායේ හොරු හදන්න ඕනේ. බෙබින්ටන් මැකෝලේ ස්වාමිවරයා ගිහිල්ලා එංගලන්ත සෙනෙට් සභාවට 1834 කියන්නේ. ඊට පස්සේ තමයි මිෂනාරි අධ්‍යාපනය මෙහෙට හදලා එව්වේ. පිරිවෙන් විනාශ වුණේ. එතකොට මේ කාරණා එක හිතලා බලන්නකො මොකද්ද නිර්මාණය වෙන්නේ කියලා. ඒතර ඒ නිර්මාණය වෙච්ච දේවල් එක්ක අපේ නිදහස ක්‍රමක්‍රමයෙන් නැත්නම් ඔබ මතු කරා අධ්‍යාපනය තුළ අපි ඉගෙන ගන්නේ නිදහස සඳහාද නැද්ද? අපි ඉගෙන ගන්නේ මොකටද කියලා අහුවොත් එහෙනම් දැන් මගෙන් හුඟක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. ඔබතුමා ඉගෙන ගත්ත එකකින් ප්‍රයෝජනයක් ගන්න නෑ නේද? මම උපාධි 6ක් 7ක් තියෙන පුද්ගලෙක්. ජාතික සහ විදේශීය වශයෙන්. වෙයි මම විශ්වවිද්‍යාලයේ ෆුල් ටයිම් වැඩ කරන්නේ නෑ. මම ගොවිතැන් කරන්නේ. මම මගේ බත් ටික හාල් ටික එතනින් ගියාම එළවලු ටික මම ගෙදර බවාගෙන කුඹුරු අක්කර 4ක් විතර වගා කරන සිංහල වී වගා කරන බොහොම තෘප්තිමත් ගොවි. ඒක කවුරු හරි අහනවා මම අධ්‍යාපනය ලැබෙන්නේ මොකටද? කවුරු හරි මම මගේ පියා වඩුවෙක් වුණා නම් මම ඒ දේ ශිල්පයේ ගෙදගෙන ඒක රස්සාව කරගන්න තිබුණා. මම ඉගෙන ගත්තේ මගේ විඥාණය දිනු කරගන්න. ඒතර මේක වෙන සිද්ධියක් මම කියන්නේ. ඒතර ඉගෙනගෙන රස්සාවක් කරන්න නමුත් උගත්කම සහ බුද්ධිය කියන්නේ දෙකක්. නිදහස උගත්කමෙන් නෙමෙයි බුද්ධියෙන් වර්ණ ගන්න උත්සාහ කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි හිතන්න අවශ්‍යයි මේ වෙලාවේ හැටියට අපි දැන් මේ වකවානු දැන් මේ වැඩසටහනදී අපි ගත්තේ 73 වන ජාතික නිදහස් උළෙලට පස්සේනේ අපි මේ සාකච්ඡාව ගන්න. හිතන්න තියෙන දේවල් හුඟක් අපි තනියෙන් පුද්ගලයා හැටියට වෙනස් වෙන්න සූදානම්ද? පවුල හැටියට අපි වෙනස් වෙන්න සූදානම් කමක් තියෙනවද අපේ දූ දරුවෝ දෙමව්පියෝ කට්ටියත් එක්ක? ඊළඟට අපිට අපි ඉන්න ආසන්න සමාජයේ පොඩ්ඩක් හැඩතල ටික වෙනස් කරගන්න. ඇඳුම් පැළඳුම් වලින් ජාතික ඇඳුම් ඇඳගෙන ඔසරිය ඇඳගෙන ජාතික ඇඳුම් රෙද්ද බැනීම ඇඳගෙන පාර යන මිනිස්සු හෙටින් ඉඳලා බලාපොරොත්තු වෙන කියලා මම කියන්නේ එහෙම අවශ්‍යත් නැහැ. හැබැයි අපි චින්තනමය වශයෙන් අපි තුල දැන් සරල අවසාන වශයෙන් මම මේ උදාහරණ ඔබට කියන්නම්. කාලේ මම දන්නවා දැන් කාලේ පිළිබඳ ප්‍රශ්නයක් එනවා අපිට. ඇයි අපි මේ සමාජයේ මේ වෙළඳ පොලේ දැන් මේ දවස්වල හැමෝගෙම පිරිමි ගෑනු ભેදයකින් තොරව බෑග් එකේ තියෙනවනේ මේ හෑන්ඩ් සැනිටයිසර් නේද? මීට කාලයකට ඉස්සෙල්ලා ගත්තොත් ඉතින් හැමෝගෙම හෑන්ඩ් බෑග්ස් වල තියෙන ක්‍රීම් වර්ග. නේද? ඒ ක්‍රීම් වර්ග හුඟක් ෆෙයානස් ක්‍රීම්. සුදු වීමටනේ හැමෝම මහන්සි වෙන්නේ. ඇයි අනුශේ සුදු වෙන්න මහන්සි වෙන්නේ? අර යටත් විජිත පාලන කාලේ හිටපු ජාතීන් තුනම සුදු නිසා. වැරදිලා හරි සෝමාලියාවයි උගන්ඩාවයි නයිජීරියාවයි අපි යටත් කරගෙන හිටියානම් වෙළඳ පොලේ වැඩිම මිලකට විකිනෙන්නේ ඩාර්ක්නස් ක්‍රීම්. ෆෙයානස්. ඔබේ අහපු අර අපි යමක් ඉල්ල ගන්න. මොකද හේතුව අපි යටත් වැසියන් බවට පත් කරා. අපි සාඩම්බර පුරවැසියන් හැටියට හිටපු ජාතියක්. අපිව යටත් වැසියන් බවට පත් කරාම අපි බයිබෝයි හාමුදුරනේ කියලා යමක් දෙන්න යදින තැනින් හිටියා. අවාසනාව කියන්නේ රටකත් දක්ෂ නායකයා වන්නේ පිටරට බැංකුවකින් වැඩිම මුදලක් හිඟා කන පුද්ගලයා. ඒ නිසා දේශපාලන පුරුදු පත්‍රිකාවල අපි දකින්නේ මෙයා මෙච්චර ණය ගෙනාවා මෙයාගේ කාලේ ලංකාවට. ඉතින් ඇත්තටම ඔහු හොඳම හිඟන්නේ. එහෙම හොඳම ණයගැතියා රටේ නායකයා කරන එක නම් ලංකාවේ සම්ප්‍රදාය අපිට ඉතින් සතුටු වෙන්න පුළුවන් අනාගතයක් උදා වෙන්නේ නැහැ. නායකත්වය කියන තැනට ඔබතුමා අවසානයේ ආව නිසා විනාඩි 5ක් වගේ කාලයක් තියෙනවා. මම දන්නවා අසාධාරණ කාලයක් මේක මේ මාතෘකාව සම්බන්ධවම ලබා දෙන. නමුත් වීරයෙක් තනි වීරයෙක් යටතේ ගොනු වෙන්න දැන් අපිට වෙලා මදි, කල් මදි කියලා මට හිතෙනවා. දැන් හැමතැනින්ම වීරයන් ගොඩ නැගෙන්න ඕනේ. මගෙන් පසු පරම්පරාවේ, මගේ පරම්පරාවේ මේ හයිය හත්තිය තියෙන තාරුණ්‍යයේ වීරයෝ ගොඩ නැගෙන්න ඕනේ දැන්. අපි අපේ ජාතික වීරයෝ ගැන අද දවසේ මුළුල්ලේම දකීවිනේ. එතකොට මේ කතා කරන වෙලාවට අපි විවිධාර්ථයෙන් මේ ජාතික වීරයෝ අර්ථ ගන්වාවි. දැන් ඉස්සරහටත් මේ රටට වීරයෝ ඕනේ. මේ රටේ තැන් තැන් වලින්
වීරයෝ දාස් ගානක් හැදෙන්න ඕනේ. මොකද තනි වීරයෙක් විශ්වාස කරලා ගිය ගමන් අපිට හරි ගියේ නැති නිසා මෑත ඉතිහාසය. එතකොට වීරයෝ ගණනාවක් මේ දේශයට බිහි කරගන්න අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා. අපි එතනින් සාකච්ඡාවේ සමාප්තියට එමු. ඔව් මම හිතන්නේ දැන් ඒ සඳහා සුදුසු පසුබිමක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා සුදුසු කාය ශක්තිය තියෙන මිනිස්සුත් ඉන්න රටේ. නැත්තේ නෑ. නමුත් වෙලා තියෙන්නේ මේ වීරයන්ට මාර්ගදර්ශනය කරන විදිහේ වැඩපිළිවෙලක් නෑ. දැන් මම මෙතනදී ජයමග නාලිකාව දකින්නේ අන්න එහෙම පොඩි වෙනත් නැඹුරුවක් තියෙන නාලිකාවක් හැටියට. ඒක මම බොහොම කැමැත්තෙන් කියන්නේ. දැන් වෙළඳ දැන්වීම නිසා හරි මොකක් හරි නිසා රූපවාහිනී වැඩසටහන් විකාශය කරන හොඳ දෙයක් එකක් තියාගෙන නරක දේවල් 100ක් තිබුණාම අනුශය අර හොඳ දේ වැදගත්කම නැති වෙලා යනවා. මම කසල බඳුනක් ඇතුලේ මලක් තිබිලා වැඩක් නැහැ නේ. එතකොට මල් වට්ටියක තමයි මලක් තියෙන්නේ. මල් වට්ටියක තියෙන මල් වලින් එකක් තමයි බවට තමයි ඒකපත් වෙන්න ඕනේ. එතකොට දැන් වීරයෝ තැන් තැන් වල බිහි වෙනවා. ඒ වීරත්වයට බලපාන සාධක තියෙන වීරත්වය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. පරාදීනත්වයට ප්‍රතිචාරයක්. කියන්නේ අපි පරාදීනව ජීවත් වෙනකොට අපිට සිද්ධ වෙනවා ඒ වීරිය මතුවලා කියන්නේ නැත්තම් නිවටකම සමාජයේ දකින්නකොට හැම පුද්ගලයාට සමහරුන්ට එනවා අමුතුම මානසික තත්ත්වයක් මේක වෙනස් කරන්න අවශ්‍යයි. මේකට අභියෝග කරන්න අවශ්‍යයි. ඒ අභියෝග කරන්න බලපාලා තියෙන සාධක සහ ඒ වීරයාගේ එක එක පුද්ගලයන්ගේ දැක්ම මොකක්ද අවසාන නිෂ්ඨාව අරමුණ. මෙන්න මේ ටික සමායෝජනය කරන මුදුනක් අවශ්‍යයි. ඒ කියන්නේ මම කියන්නේ විධිමත් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. සරලව නිදහස නැහැ කියලා 73 වෙනි අවුරුද්දේ ඔබයි මායි කතා කරනවා නම් ඒක අපේ ප්‍රේක්ෂකයෝ අහගෙන ඉන්නවා නම් ඊළඟට නිදහසක් ඕන නම් නිදහස සඳහා අරගලයක් අවශ්‍යයි. ඒ නිදහස අරගලය සඳහා පෙරටුගාමීන් ටිකක් අවශ්‍යයි, පූර්වගාමීන් ටිකක්. ඉස්සරහෙන් ගමන් කරන පිරිසක්. ඒ ගමන් කරන අයත් එක්ක තමයි වීරයන්ට සිද්ධ වෙන්නේ සන්නද්ධ කරන්න. අපේ සේනාධි නායකයෝ හිටියා, සේනාපතිවරු හිටියා, සෙන්පතිවරු හිටියා, සෙනවිවරු හිටියා, සොල්දාදුවෝ හිටියා, සෙබළු හිටියා. ඒතර මෙන්න මේ දූරාවලිය මේ ආකෘතිය ඇතුලේ ගම් මට්ටමේද, නගර මට්ටමේද, නැත්නම් තමන්ගේ ප්‍රජා මට්ටමේද, එහෙම නැත්නම් අන්තර්ජාලයේද මේ වීරත්වය කියන කාරණයට සූදානම් වෙලා ඉන්න සුදුසුකම් තියෙන බොහෝ දෙනා ඉන්නවා. නමුත් ප්‍රශ්නේ මේ වීරයන්ට මේ උපදෙස් සපයන්න නැත්නම් කිසියම් ආකාරයක අනුශාසකත්වයක් සපයන්න අවශ්‍ය කරන පරමාදර්ශී චරිත අපිට කොයිතරම් ඉන්නවද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ජයමග නාලිකාවට ලොකු වගකීමක් තියෙන පළවෙනි අවුරුද්දේ ආව විවිධ අත්දැකීම් එක්ක ඉදිරියට ගමන් කරද්දී සැලකිය යුතු වැඩ කොටසක් කරන්න තියෙනවා. මෙන්න මේ රට ජාතිය සම්බුද්ධ ශාස්ත්‍රණය වෙනුවෙන් මේ දේශීය සුරක්ෂිතභාවය වෙනුවෙන් මේ රටේ සාක්ෂි බහුතරයක් සිංහල දෙමළ මුස්ලිම් කියන සියලු දෙනා වෙනුවෙන් මම කියන්නේ අර නිදහස් නිවහල් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන නිදහස් නිවහල් භාවය කියන එක ළඟා කරගන්න ඒ ගමන යන සැදී පැහැදිලා ඉන්න පිරිසට මාර්ගදර්ශනය කිරීමේ වගකීම නාලිකාවක් හැටියට තියෙනවා. එතකොට මම හිතන්නේ අපි නැති කාලෙක හරි රටට නිදහස උදා වෙයි. ඒ මග යන්නට කැමති මිනිසුන් මදි පාඩුවක් නෙවෙයි මේ. නමුත් මේ මිනිසුන් තැන් තැන් වල සැඟවිලා ඇති. ඒ අයට මාර්ගදර්ශනයක් සපයන්න, ජාතියට මග කියන්ටයි ජය මග බිහිවන්නේ. අපි වසරක් එලෙසින් බොහොම සාර්ථකව නිමා කරන්නේ. වෙනත් තැනක ඉඳගෙන මම මේ කතාව කියනවාට වඩා මටත් බොහොම ගෞරවයෙන් යුතුව ඒ කාරණාව කියන්න පුළුවන්. අවුරුද්දක් තිස්සේ කරපු කියපු බොහෝ දේවල් වල එකතුව අවසානයේ අර මේ පෙනේරකින් හලනවා වගේ දේවල් ගොඩක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නරක දේවල් ටික විතරක් අවසානයේ වටිනාකම් ඉතුරු කරන්න කියලා හලලා දාන්න අපිට සිද්ධ වෙන්නේ නැහැ. මේ වැඩසටහන් ආකෘති ගණනාවක් ඇතුලේ අපි රටට ලබා දුන්නේ හොඳ දේම පමණයි කියලා. ඊටාම විශ්වාසයෙන් කියන්න පුළුවන් තැනක ඉඳගෙනයි මම මේ කතා කරන්නේ. මේ ස්තුතිවන්ත වෙනවා ආචාර්ය චමිල ලියනගේ මහතාට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කතා බහ අපි මෙතකින් නිමාවටපත් කරනවා. නමුත් අර මම ඔබට කිව්වනේ දස වසරක කාර්යයන් තනි වසරක කරාය කියලා උද්දාමෙන් කියන්න හැකියාව තියෙනවා නම් තැනක ඉඳන් ඒ හදවතින්ම මේ රටේ අනාගතය වෙනුවෙන් යමක් දායාද කරපු තැනක ඉඳන් විතරයි. එහෙම තැනක ඉඳන් පහුගිය අවුරුද්ද පිළිබඳව ආපසු හැරී බලන්නට අපිට සිද්ධ වෙන්නේ. අපි කළ කී දෑවල හොඳ අපිට මතක් කරගන්න වෙන නිසා. තවත් වසර ගණනාවකට යන්න දීර්ඝ ගමනක් අපිට ඉතිරිව තිබෙන නිසා. පහසු නොවන අපහසු බාධක බොහෝමයක් මැද්දෙන් ගත කළ වසරට වඩා එළඹෙන දස වසරක් අසීරු කර්තව්‍යයක නිරතවන්ට ජයමග TV වෙත ඉතිරිව තිබෙන නිසා මේ අපේ පහුගිය අවුරුද්ද ගැන ආවර්ජනාවක්.